කවුරුත් සාදු කියමු දැන්. අත් දෙක හිස මුදුනෙන් තබාගෙන වැඳගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට කියන්න. ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි අද්ධාය ඉමාය පටිපත්තියා ජාති ජරා ව්‍යාධි මරණම් හා පරිමුංචිස්සාමි සාදු සාදු සාදු. ගෞරවනීය විහාරාධිපති මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනින් අවසරයි. ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ගුණවන්ත සාදුනි. දැන් සති සම්පජඤ්ඤ භාවනාව තමයි අපි සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අනුව හඳුනගත්තේ. සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය කියන මනා සිහිනුවන පිහිටවන ස්ථාන හතරක් පිළිබඳව බුදු පියාණන් වහන්සේ වදාළා. පින්වතුනි, එදිනදා ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක්ම කරන අපි ඒ ක්‍රියාකාරකම් සිදු කළ යුත්තේ සිහියෙන් හා නුවණින්. අපි යනවා නම් යන බව තේරෙන එක සිහිය. යනවා නම් යනවා කියන එක තේරෙන එක සිහිය. ඉඳගෙන ඉන්නවා නම් ඒ තේරෙන බව සිහිය. කතා කරනවා නම් ඒ තේරෙන බව සිහිය. කරන ක්‍රියාව අඳුනන ස්වභාවය සිහිය. ඊට පස්සේ ඒ යනවා කියන ක්‍රියාව, ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, කතා කරනවා කියන ක්‍රියාව තුල මේ ක්‍රියාව කරන්නේ මෙතන ඉන්නවද කියන කාරණේ තුල වැසගෙන මේ ක්‍රියාව මෙතන කරන්නේ නැත. මෙතන තියෙන්නේ හේතු සහ ඵල ක්‍රියාවක් පමණක් කියන අවබෝධයේ නුවණයි. එතකොට සිහිය විතරක් තියලා බෑ, එතන නුවණක් තියෙන්න ඕන. එතකොට තමයි සිහි නුවණ දෙකම වැඩෙන්නේ. නුවණින් විදර්ශනා ඥානයයි පහළ වෙන්නේ. තින් කෙලස් දුරු වෙන්නේ සිහිය මුල් වෙලා පහළ වෙන නුවණ තුලින්. එතකොට තථාගතයන්න් වහන්සේ වදාරලා තියෙනවා ක්‍රියාව අඳුනන්ට ක්‍රියාවේ යථාර්ථය තේරුම් ගන්න. දැන් කකුල එසෙව්වොත් ඒ කකුල ඔසවනවා කියන ක්‍රියාව අඳුනන එක සතිය.
ඊට පස්සේ මේ කකුල එසෙව්වේ මමද? මෙතන සත්වයේද? මේක නාම රූප ක්‍රියාවක්ද කියලා දකින්න ඕන. මෙතන නොතේරෙන අහු නොවන යම් දෙයක් තියෙනවා. දැන් ඔහොම නාම රූප ක්‍රියාවක් කිව්වට මෙයාලට වචනේ විතරක් නම් තේරෙනවා. නෙවෙයිද? හැබැයි ඒ දකින්නේ කොහොමද කියලා දන්නවද? තේරෙනවද? නෑ. එය සත්පුරුෂයෙක් කියා දුන්නොත්ම පමණයි. නාමය කියලා කියන්නේ චිත්ත චෛතසික දෙක නාමයි. රූපය රූපයි. මොකද්ද? චිත්ත චෛතසික දෙක නාමයි, රූපය රූපයි. එතකොට චිත්තය කියන්නේ මොකටද? සිත. මොකද්ද? විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. දැන ගැනීම. ඒතර දැන ගැනීම දැනගන්න ස්වභාවය සිත, මනස, විඥානය ඔක්කොම එකක්. ඒතර ඒ චිත්තයයි. ඒ චිත්තයේ දෙපනස් චෛතසික පහළ වෙනවා. 52ක් චෛතසික පහළ වෙනවා. ඒවට කියනවා සිතුවිලි කියලා. හැබැයි 52ම එකම හිතේ පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ එකයි නෙවෙයි. ඒ දෙයට අවශ්‍ය දේ පමණයි. දැන් සිත් ගත්තොත් අහේතුක සිත් තියෙනවා. ඊට පස්සේ කුසල සිත් තියෙනවා. අකුසල සිත් තියෙනවා. එතකොට ඒ සිත්වල අනිවාර්යයෙන්ම පහළ වෙන චේතසික හතක් තියෙනවා. දැන් මෙතනදී මම මේ ටික දැනගන්න කිව්වට මේ ටික ගොඩාක් විස්තර කරන්නේ චිත්තානුපස්සනාවෙන්. මේ සිතුවිලි ගැන හා චෛතසික ගැන මේ වෙලාවේ කතා කරන්නේ මෙතන කායानुපස්සනාවෙන්. ඒවා කතා කරන්නේ ගැඹුරෙන්ම මොනවාට ගියාමද? චිත්තානුපස්සනාවෙන්. ඉතින් අර එතෙන්ට යන්න ඉස්සෙල්ලා ඉතින් යන ගමනට ටිකක් දැනගන්න ඕන හින්දා විතරයි කියන්නේ. එතකොට අනිවාර්යයෙන්ම සිතක පහළ වෙන සිතුවිලි හතක් තියෙනවා. ඒ කියන්නේ ඕනම හිතක අනිවාර්යෙන් පහළ වෙන හිතුවිලි හතක් තියෙනවා. හිතුවිලි වලට කියනවා පාලියෙන් චේතසික කියලා. සංස්කෘත භාෂාවෙන් තමයි චෛතසික කියන්නේ. සිංහල භාෂාවෙන් සිතුවිලි. අපිට තේරෙන විදිහට කිව්වොත් අදහස්. අතෝස්සපං කියන එක මොකද්ද? අදහසක්ද නැද්ද? ඇයිදපං කියන එක මොකද්ද? ඉඳගනින් කියන එක මොකද්ද? අදහසක්. බැනපං කියන එක මොකද්ද? හිනාවයන් කියන එක මොකද්ද? අදහස්නේ. අඬපං කියන්නේ මොකද්ද? ඔක්කොම අදහස්. අදහස් කියන්නේ සිතුවිලි, චෛතසික ධර්ම. එතකොට අනිවාර්යෙන් සෑම සිතකම පහළ වෙන චෛතසික ධර්ම හතක් තියෙනවා. ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. මොනවද? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතින්ද්‍රිය ඒකාග්‍රතාව. කියන්න එනම් බලන්න හඬනගා කවුරුත් මනසිකාර ජීවිතින්ද්‍රිය ඒකාග්‍රතාව. ඉතින් මේ ටික මම කෙටියෙන් කියනවා ඉදිරියේදී ඔය ගොඩක් විස්තර වෙන හින්දා. පස්සේ කියන්නේ අරමුණේ ස්පර්ශය කියන අර්ථයයි. තේරුණාද? ඒ කියන්නේ ඇහි නම් ඇහි රූපයයි විඥානයයි එකතු වීම පස්සයයි. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. නැත්තම් සිතින් අරමුණක් ගැනීම පස්සය. අරමුණ ස්පර්ශය. වේදනා කියලා කියන්නේ අරමුණ
ස්වභාවයේ විඳින බව. අරමුණේ රසය විඳින බව වේදනාවයි. ඉෂ්ඨාරම්භණයක් වුණොත් සැපේ විඳිනවා, අනිෂ්ඨාරම්භණයක් වුණොත් දුක් විඳිනවා, මධ්‍යස්ථාරම්භණයක් වුණොත් උපේක්ෂාව විඳිනවා. එතකොට අරමුණේ රස විඳින ස්වභාවය වේදනාවයි. දැන් ලස්සන මේ මල් පොකුර දකින්නකොට මොකද්ද පුතා වෙන්නේ? අර ඒකේ සැප වේදනාවනේ. ඊටසේ වයසදී උපාදකම්මෙ පේනවා පුතාට. මොකද්ද වෙන්නේ? අරමුණේ ස්වභාවයේ රසය විඳින්නේ නැද්ද? දැන් පුතාට ලස්සන කෙල්ලක් පේනවා. කම නැහැ ඉතින් මොනව කරන්නේ? එතකොට ඔන්න පුතා මොකද කරන්නේ? අරමුණේ ස්වභාවය විඳිනවනේ. මොකද්ද? නීරස. නීරස නෙවෙන්නේ. නීරස නෙවෙයි. නෑ විඳි නීරස. නීරස නෙවෙයි විඳින්නේ නේ. මොකද්ද? අරමුණේ පැණි රස. පැණි රස විඳින්නේ එතන. ඒ අරමුණේ පැණි රස විඳින්නේ. ඒ කියන්නේ ඒ අරමුණේ සුඛය තමයි විඳින්නේ. ඇයි ඒක ඉෂ්ඨාරම්භණයක් හින්දා. අන්න. එතකොට අර වයසක ආච්චි දකින්නකොට පුතා විඳිනවා අරමුණේ මොකද්ද? පැණි රස. එහෙමද? නෑ නීරස. ඒතනත් විඳිනවා අරමුණේ නීරස. ඒක දුක් වේදනාව. එතනත් විඳීමක් තියෙන්නේ මොන රසේද? නීරසය. අතන පැණි රසය. මම මේ මෙහාලට තේරෙන විදිහට කියන්නේ ඈ ඊළඟට මධ්‍යස්ථ ආරම්භණයක් කියනකොට මොකද්ද අන්න උපේක්ෂාව විඳිනවා. දැන් බලන්න අපිට මේ ඇහැට ගැටෙන සමහර රූප දිහා බලනකොට ඒකේ ප්‍රනීත බව විඳිනවා. සමහර ඒවා බලනකොට ඒකේ අප්‍රනීත බව විඳිනවා. සමහර ඒ වගේ වැඩි ප්‍රනීතත් නැහැ අප්‍රනීතත් නැත්නම් එතන තියෙන මොකද්ද? මධ්‍යස්ථ ස්වභාවය. අන්න ඒ වේදනාවයි. ඉතින් වේදනාව නැත්නම් මිනිහෙකුට ෂොක්. කළු ගලක් වගේ තියෙන්නේ. නේ? හිතක් පපුවක් නැති මිනිහෙක් කියන්නේ. හිතක් පපුවක් තියනවා තියෙන්නේ වැඩියෙන් දුක් වේදනාව එතන. එතකොට ඒක තියෙනවා සත්‍ය ළඟ. අරමුණේ ස්වභාවය විඳින බව. ඊළඟට සංජානාතීති සංඥා. අරමුණු ලකුණු කරන ස්වභාවය සංඥාවයි. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නායෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් අරමුණු කියලා ලකුණු කරන ස්වභාවය සංඥාව. ඊළඟට චේතනා. චේතනා කියන්නේ සිත්. ඒක දැක්කේ හරියටම චේතනාවයි. දැක්ක දේ තේරුම් ගන්නේ හරියටම චේතනා කියන්නේ අදහස් හරියට මේ සම්බන්ධව අදහස ගොඩ නැගෙන්නේ චේතනාවෙන්. මානසිකාරය කියන්නේ අරමුණ මෙනෙහි කරලා දෙන ස්වභාවය, ස්මරණය කරලා දෙන ස්වභාවය, යොමු වෙන ස්වභාවය, සිහි කරලා දෙන ස්වභාවය. ඒක සිතේ ස්වභාවය. ජීවිතේන්ද්‍රය කියන්නේ චිත්තචෛතසික දෙදෙනාගේ අභාවයටපත් වෙන්න නොදී පවත්වාගෙන යන ස්වභාවය. ඒකාග්‍රතාවය කියන්නේ එකම අරමුණක. එතකොට සෑම සිතකම පස්සේ වේදනාව, සංඥාව, චේතනාව, ජීවිතේන්ද්‍රය, ඒකාග්‍රතාව, මානසිකාරය කියන මෙන්න මේ අංග 7 හැම හිතකම තියෙනවා. එතකොට ඕන් ඔය සිතුවිලි 7ටයි සිතටයි කියනවා මොකද්ද? නාම කියලා. තේරුණාද? සිතුවිලි 7යි හැම හිතකම තියෙන ඒ 7 විතරක් ගමු අපි. ඒ 7යි සිතුවිලි නාම. තේරුණාද? එතකොට ඒ සිතුවිලි ටිකයි සිතයි නාම. ඒකට කියන චිත්තචෛතසික දෙක නාම. චිත්ත කියන්නේ හිත, විඥානය, චෛතසික කියන්නේ පස වේදනා සංඥා ජන මනසිකාර අදහස්. ඒ ටික නාම. එතකොට ඊළඟට රූප. රූප 28ක් තියෙනවා. 28ම කියන්නේ ප්‍රධාන රූප 4ක් තියෙනවා.
ඒ හතර ගැන විතරක් කියන්න. පඨවි කියන්නේ රූපයක්. පඨවි කියන්නේ තද ගතිය. මේ ස්පර්ශ වෙන ගොර ඕක ධාතු මනසිකාර්යය ගොඩක් කියනවා. දැනට නිකන් මම මේ කියන්නේ දල අවබෝධයක් ගන්න. පඨවි තද ස්වභාවය ඒක රූපයක්. ආපෝ ඇලෙන වැగిරෙන ස්වභාවය ඒ රූපයක්. තේජෝ උෂ්ණත්වය ඒ රූපයක්. වායෝ හමායන ගතිය චලනය කරන ස්වභාවය තල්ලු කරන ස්වභාවය වායෝ කියලා කියනවා. එතකොට ඔන්න ඔය ප්‍රධාන රූප හතර සහ චත්තාරෝ මහා භූතා චතුර්ණාංච උපාදාය රූප. ඊතර උපාදාය රූප කියන වර්ණ ගන්ධ රස ඕජා ඇතුළු අටවිසි රූප වල උපාදාය රූප වලට අයිති වෙන අනික් සියලුම රූප කියලා කියනවා. එතකොට දැන් ඔන්න හෘදේ වස්තුව ඇසුරු කොට අපේ පවත්නවා සිත. හරිද? එතකොට හෘදේ වස්තුවේ අඩපතක් පමණ ලේ ඇසුරු කොට වර්ණවත් ලේ හා දුර්වර්ණ ලේ පවතිනා වූ පැති දෙකක් තියෙනවා. ශරීරේ පුරා ගිහිල්ලා පැමිණෙන ලේ ටික තියෙන්නේ දුර්වර්ණ ලේ. ඊළඟට පෙනහැල්ලට ගිහිල්ලා සුද්ධ වෙලා ආයේ පැමිණෙන ලේ වර්ණවත් ලේ. ආන්ගේ වර්ණවත් ලේ ධාතුව ඇසුරු කොට තමයි චිත්ත සම්පතිය පවතින්නේ. හිත තියෙන. ඒක මම මේ ළඟදී හොඳටම ප්‍රත්‍යක්ෂ කරගත්තා. අපේ මේ ළඟදී අපේ කොළඹ දායක කෙනෙක්ගේ හිටියේ එකම පුතයි. බාත්රූම් එකේ ෆෑන් ලයිට් එකට ලනු දාලා එල්ලුණා. හොඳ සද්දාවෙම තියෙනවා. මොනවා හරි ඇතුලේ ඇති ප්‍රශ්න ඉතින් ඒවා විසඳ ගන්න බැරි වුණා. එල්ලුණා. අර දැන් ෆෑන් ලයිට් එක එල්ලුවන්ට එකපාරටම කැඩෙන්නේ නැහැ නේ මෙතන. පොඩ්ඩක් හිර වෙලා තිබ්බ කොහරි දොර කඩලා ගත්තා. ස්පිරිතාලේ අරගෙන ගියා. දැන් ඉතින් මේ ඔක්කොම මොලේ මේක හිර වෙලා. හිර වෙලා හින්දා දැන් ඔක්සිජන් මොලේට යන්නේ. මොලේ මැරිලා. මොලේ මැරිලා. හැබැයි දර කඩක් වගේ දාලා තිනවා. දැන් මෙයාලා ඉතින් උන්දර සල්ලි තියෙන හින්දා පෞද්ගලික රෝහලක දැන් ඉතින් මැෂින් වලට හයි කරලා මෙයා තියලා තියෙනවා. ඉතින් මමත් ගියා පිරික් කියන්න. දැන් පිරික් කියන්න ගිහිල්ලා දැන් මේ පිරික් කියනවා. ඊට පස්සේ දැන් මෙයාගේ අම්මා කතා කරනකොට අඬනවා මෙයා. මෙහෙම කඳුළු වැටෙනවා. දැන් මොලේ මැරිලා. කඳුළු එනවා. ඇයි? අර අම්මා කියන දේ මෙයාට ඔක්කොම ඇහෙනවා. ඒ කියන්නේ අන්තිම සිත දක්වා අති මහාන්තාරම්භන සෝතද්්වාර චිත්ත වීතිය වැඩ කරනවා. අන්තිම නිමේෂය දක්වා කියන දේ ඇහෙනවා. ඉතින් අර අම්මා පුතේ කියන කතා කරනවා, පින් දෙනවා, පිරිත් කියන ඔක්කොම ඇහෙනවා. එයා දැන් මොකද වෙන්නේ? එයාගේ හිතේ හිතුවිලිත් පහළ වෙනවා. ඒ ඔක්කොමත් එක්ක දැන් මෙයාගේ මොලේ අක්‍රිය වෙලා හින්දා විඤ්ඤාප්ති රූප දෙක පමණයි උපදින්නේ නැත්තේ. මොකද්ද? කාය විඤ්ඤාප්තියයි පාචී විඤ්ඤාප්තියයි. දැන් සිත තියෙනවා චිත්ත සමුත්ථාන වායෝ ධාතු උපදිනවා. ඉපදුනාට දැන් මොලේ අක්‍රිය වෙලා හින්දා මොකද වෙන්නේ? මේ මස් ගුලිය හොල්ලන්න බෑ. අන්න එතකොට මොලේ මැරුණත් තාම මේ කියන කඳුළු වහිනවා මේ. ඒ කියන්නේ කියන ඔක්කොම එයාට හොඳට දැනෙනවා. එයාගේ අදහසුත් ඇතුලෙන් පහළ වෙනවා. දැන් අපි ඔය හිතනවා වගේ තේරෙන හැබැයි යාට අපි අර අතක් හිරි වැටුනහම අපිට උස්ස ගන්න බැරි තියෙන හිරි වැටලා තියෙනවද මන් දන්නේ ඈ තියෙනවා. ඉතින් උස්ස ගන්න බෑ. ඒක ඔය සිහිය නැති කරපුවාම හොඳට දැනෙනවා. සිහිය නැති කරගෙන නැහැ. ඔන්න මට නම් මතකයි. ඒක පොඩි කාලේ අවුරුදු 14න් 12න් කොහෙද සෙල්ලම් කරගෙන ඉන්නකොට එක අයියා කෙනෙක් ලීයක් ගහුවා. ඒ ලීයෙන් ඇහි වැදිලා මේ කලුන් ගිරියාව ළඟින් චුට්ටක් හැදුනා. හරියටම ඉතින් ස්පිරිතාලේ අරන් ගිහලා නුවර ස්පිරිතාලේ ඇස්වාට්ටුවෙන් මං උඩට අරගෙන ගිහින් ඉවලා දැන් නිදි කළා මොනවද හයි කළා පුතා දැන් නිින්දේ යෑ කිව්වා බලන්නේ හිටියා දැන් මොකක්වත් දන්නේ නැහැ ඊට පස්සේ මෙන් ගිහින් බලනකොට ආයෙ හැරලා බලනකොට වාට්ටුවට ඇවිල්ලා ඒ කියන්නේ සිහිය නැහැ දැන් ඉතින් අර එක පාරට සිහිය නැතුව තිබිලා සිහිය එනකොට ඇඟ නැහැ මේකක් දැන් මට දැනෙන්නේ නැහැ අතක් දැනෙන්නේ නැහැ, කකුලක් දැනෙන්නේ නැහැ, මොකක්වත් නැහැ. දැන් හොල්ලනවා අත.
හෙල්ලෙන්නේ කකුල හොල්ලනවා ඇඟ හොල්ලනවා හෙල්ලෙන්නේ එක පාරවල සිහිය ආපු වෙලාවෙම හෙල්ලෙන්නේ චුට්ටක් කියලා ඉතින් දඟල ආන් ඩිංගක් යනකොට ඔන්න දැනෙනවා ඊට පස්සේ එහෙට මෙහෙට කරලා අන්න දැන් දැනෙනවා ඒ කියන්නේ මොකද හදවතේ චිත්ත ක්‍රියාකාරීත්වයේ තිබ්බත් කය හා සම්බන්ධ වෙන ස්නායු දුර්වල කරලා හින්දා දැන් විඤ්ඤාප්ති රූප මනසේ පහළ වුණත් එකපාරට මේකට අර බෙහෙත් බලයෙන් මේක දැන් මේකේ තියෙනවානේ ප්‍රසාද රූපයක් ඒක විනාශ කරලානේ තියෙන්නේ දැන් අර බෙහෙත් වලින් ඒ බෙහෙත් බලය චුට්ට අඩු වෙනකොට අන්න දැනෙනවා ඉතින් ඒ කියන්නේ හදවතේ සියලු ක්‍රියාකාරීත්වයේ චිත්ත ක්‍රියාකාරීත්වයේ තිබ්බට කය දරලියක් වගේ පමණයි ඉතින් එතකොට මොලේ ආධාරක වෙන්නේ අර දෙකට විතරයි අනික් සේරම සිත් හදවතත් එක්ක තමයි පහළ වෙන්නේ. එතකොට දැන් ඇතුලෙන් හිතනවා මම අත හොල්ලන්න යනවා අත නැහැ හෙල්ලෙන්නේ. ඇයි තාම අර බෙහෙත් ඒ ඉන්ජෙක්ෂන් එක නිසා සිය නැති කළා මොලේ තාම තියෙන ප්‍රසාද රූපේ ඒ තැන් අක්‍රිය වෙලා ටික වෙලා යනකොට තමයි හරියන්නේ. ඔන්න එතකොට දැන් පැහැදිලි චිත්තසංතතිය පවතින්නේ අර ලේ ධාතු ඇසුරු කොට හදවතේ. එතකොට ඒකට කියනවා මනෝ ප්‍රසාදය කියලා. නැත්තම් චක්ඛායතනෙ වගේ මන රූපී ආයතනයක් වශයෙන් ගත් කල්ලි ගන්න පුළුවන්. එහෙනම් ඒ රූප. එතකොට ඒ ඇසුරු කොට තමයි සිත පවතින්නේ. එතකොට ඒ සිත නාම ඊළඟට පහළ වෙන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර නාම දැන් අත උස්සන්ට කියන අදහසක් එනවා ඒ අදහස නම් නාම ඊට පස්සේ මොකද වෙන්නේ අර චිත්තජයසික දෙක එකතු වෙනකොට ඔන්න සිත මුල් වෙලා හට ගන්නවා රූපයක් මොකක්ද හට ගන්න රූපය චිත්තජයසික දෙදෙනා එකතු වෙනකොට හට ගන්නවා රූපයක් මොකද්ද සිතෙන් හට ගන්න රූපේ තමයි චිත්ත සමුත්ථාන වායෝ ධාතු. ඒතකොට ඔන්න වායෝ කියලා කියන්නේ රූපයක්. තේරුණාද? එතකොට ඒ වායෝ රූපේ විතරද තියෙන්නේ එතන? නෑ ඒ මොහොතේ එතන යම් ශක්ති ස්වභාවයක් ගොඩනගෙනවා. ඒ ගොඩනගෙන දේත් එක්ක වායෝ පමණක් ඊට පස්සේ නෑ වායෝ උපදිනවා කියන්නේ අනිවාර්යයෙන්ම අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා තියෙන හින්දා එතන පඨවි උපදිනවා ආපෝ උපදිනවා තේජෝ උපදිනවා. එතකොට මහා භූත රූප උපදිනවා කියන්නේ අනිවාර්යයෙන්ම උපාදාය රූප උපදිනවා. එතකොට දැන් ඔන්න සිත තියෙනවා සිතුවිලි තියෙනවා නාමයි හදවත සහ අර හදවතේ බලය නිසා උපදුන වායෝ ධාතුව ඊස්තරත්වයෙන් පවතිනා විතුරු භූත රූපයි. දැන් එතකොට එතන පහළ වුණේ මොකද්ද? නාම රූප දෙකක්. දැන් මේ නාම රූප එතනින් එහා නාමයේ ක්‍රියාත්මක රූපය. දැන් එතකොට අර ඉපදුන වායෝ ධාතුව නිසා මනසේ අත උස්සීමට අවශ්‍ය තැනට කරන්ට් එකෙන් ශක්තියක් යොදවනවා වගේ අර වායෝ ධාතුවෙන් තල්ලුවක් දෙනවා. තල්ලුවක් දෙනකොට ඒ අක්‍රිය වී පවත්නා වූ තැන සක්‍රිය වෙලා මේ අත නම් වූ මස් කුට්ටිය ඔසවනවා. එතකොට මේ තුලක් තියෙන පටවියාපතේ ජවායෝ මහ භූත රූප. එතකොට දැන් මෙතන තියෙන්නේ මොකද්ද? නාමය හා රූපයේ ප්‍රතිබද්ධයක් නෙවෙයිද? තේරෙනවද? එතකොට අත ඔස්සනවා කියන්නේ මොකද්ද? නාම රූප ප්‍රතිබද්ධයක්. එතකොට යෝගාවචරය දකිනවා නුවණින් මොකද්ද? මෙතන තියෙන්නේ මොකද්ද මේ? නාම රූප දෙකක්. මෙතන මම කියලා දෙයක් නෑ. නාම හා රූප ධර්ම පහළ වෙනකොටයි මේ අත එස්සුවේ. මේ ගමන් කරන්නේ, මේ කතා කරන්නේ කියලා අන්න ඔහු නුවණින් දකිනවා. එතකොට එතන මොකද වෙන්නේ? ඔහු තුල හැම වෙලෙම වැඩෙන්නේ නුවණ. ඒ අඳුනනවා, ඒ යථාර්ථය දකිනවා. එතකොට සිහි නුවණ දෙකම බලවත් වෙවි ගිහිල්ලා නචකින්ච ලෝකේ උපාදේද ලෝකේ කිසි දෙයක් නොඅල්ලන තත්ත්වයට එනවා. සියල්ලේම දැන් මේ ඔහු දකිනවා මේ මොහොතේ එතන මොකද්ද? සිතක් උපදිනකොට සිතුවිලි උපදිනවා ඒත් එක්කම චිත්ත සමුත්ථාන වායෝ ධාතුව උපදිනවා කියන රූප උපදිනවා. ඒතර නාමය උපදිනවා රූපය උපදිනවා. ඒතර අත උස්සනවා කියලා කියන්නේ එතන නාම රූප බලයක්. එතකොට නාම රූප එක බන්ධනයක් හටගත්තේ. එතකොට දැන් ඔසවනවා. ඊළඟට ඔසවල ඉවරලා යමක් අල්ලනකොට
ආයෙත් අර මුලින් ඔසවන්න තිබ්බ හිතේ තිබ්බ නාම රූප බින්දෙනවා. දැන් අල්ලන්න කියලා වෙනම නාම රූප ටිකක් ආයෙ පහළ වෙනවා. එතකොට හටගන්නේ මොකද්ද? අතන නාම රූප බින්දෙනකොට ආයෙත් නාම රූප හට ගන්නවා. දැන් අත යවනවා අල්ලන්න ඊට පස්සේ. ඊට පස්සේ දැන් ඇඟිලි ඕන විදිහට හරවනවා. ඒ මොහොතක් පාසා මෙතන උපදින්නේ බින්දෙන්නේ මොනවද? නාම රූප. දැන් ගිහිල්ලා මිරිකනවා. නාම රූප. දැන් ඔසවනවා. දැන් ගන්නවා. හැම තැනම ඇතිවි නැතිවි යන්නේ මොනවද මෙතන? නාම රූප පමණයි. එතකොට ඔහුලඟ ඇති වෙන නැති වෙන නාම රූප සිහියෙන් දකින්නකොට අන්න අනිත්‍ය සංඥාව ඇති වෙනවා. ඇතිවි නැතිවි යන්නා වූ දෙය දුකක්මයි, දුක්ඛ සංඥාව ඇති වෙනවා. එහෙනම් මෙහෙම ඇතිවි නැතිවි යන්නා වූ නාම රූප પરම්පරාව හේතු සහිතයි. මම කරන ක්‍රියාවක් නෙවෙයි. අනාත්මයි. මෙතන තියෙන ක්‍රියාවක් පමණයි. මේ ලෝකේ ස්වභාවයක ක්‍රියාවක් ඇත, කරන්නෙක් නැත. විඳීමක් ඇත, විඳින්නෙක් නැත. ඕක තමයි අන්තිම තැන. මේ ලෝකේ ක්‍රියා ටිකක් විතරයි, කරන කෙනෙක් නෑ. බලන්න හැම තැනම ක්‍රියාවන් විතරයි. උදේට සූර්යයා පායනවා, ඉර මුදුන් වෙනවා කියනවා. හවාට බැස යනවා. ආයේ පහුව දවසේ මුදුන් වෙනවා. ඉර බැහැගෙන යනකොට හඳ පායනවා. ආයේ එකත් අවරට යනවා. කරන්නෙක් නෑ. ක්‍රියාවක්. දැන් ඔය කාක්කා කෑ ගහනවා. අපි හිතන්නේ ඕන් කොක්ක කෑ ගහනවා කියලා. කාක්කා කෑ ගහනව නෙවෙයි. එතන ක්‍රියාකාරීත්වයක්. වාහනේ හෝන් එක ගහනකොට වාහන එකේ හෝන් එක ගැහුවත් එකයි කාක්කා කෑ ගැහුවත් එකයි. එතන තියෙන්නේ ඒ ක්‍රියාකාර. වාහනේ හෝන් එක ගහනකොට නාම රූප නැහැ. එතන රූප පමණයි. කාක්කා කෑ ගහන තැන, හාමුදුරුවෝ බණ කියනවා කියලා කෑ ගහන තැන නාම රූප. එතකොට සජීවී තැන නාම රූප, අජීවී තැන රූප පමණයි. ඔහු එතකොට නුවරින් දකින්න හැම වෙලෙම ඉපදි පිදි යන්නේ මෙතන නාම රූප પરම්පරාවක් පමණයි. එතකොට මෙතන ආත්ම භාවයක් ඔහු දකින්නේ නැහැ. අන්න ඒම අනාත්මයි. උදර නුවණින් මේ දේ දකින්න ස්ථිර කරගන්නවා. එතකොට ඔහු ළඟ අනාත්ම සංඥාව ඇති වෙනවා. ඊළඟට ඒ ඇතිවි නැති වෙනස් වෙලා යනවා. ඒ නිසා කිසි හරයක් නැහැ. අනික කායදේශ බලනකොට ඉතුරු වෙන්නේ පිළිකුල් සහගත දෙයක්ම පමණයි. පිළිකුලයි කියන මේ සංඥාව වැඩෙනවා. අන්න ඒ තුලින් සතිය වැඩෙනවා, නුවණ වැඩෙනවා. ඒ දෙක තුලින්ම රූපෙට ඇලෙන්නේ නැහැ. හටගෙන බිඳෙන දෙයක් නිසා. නාමයට ඇලෙන්නේ නැහැ. හටගෙන බිඳෙන දෙයක් නිසා. ඒ දේ දැක්කට පස්සේ ඔහුට පේනවා ලෝකෙම හරියට බත් හැලියක පෙන ගුලියක් වගේ. පෙන ගුලියක් එනවා කැඩෙනවා. හරියට ලෝකෙම ඔහුට පේනවා වක්කඩෙන් වතුර වැටෙනකොට හට ගන්න පෙන පිටු ටිකක් දිය බූලු වගේ. හට ගන්නවා බින්දෙනවා නාමයේ රූපේ හැම මොහොතකම ඇති නැති යනවා. කියන ඔන්න නුවණ පහළ වෙනවා. එතකොට ඔහුට ලෝකේ මමය මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැහැ. එතකොට ඔහුට පේනවා මේ ක්‍රියාකාරකම් ටිකක්. හැමතැනම තියෙන ක්‍රියාවලියක්. ගහක් පොළවට බීජයක් පොළවට වැටෙනවා. ඒ බීජේ පැලවෙනවා. ඒක විශාල වෙනවා. ඒකේ මල් පිපෙනවා. ඒකේ ගෙඩි හැදෙනවා. ඊට පස්සේ ඒ ගෙඩි ඉදිලා ආයෙ වැටෙනවා. වැටුනහම ආයෙ වගේ ආයෙ පැල හට ගන්නවා. ආයෙ ගහක් හැදෙනවා. ආයෙ ගෙඩි හැදෙනවා. ඔහොම බීජ නානත්වයක්. ක්‍රියාකාරකමක් පමණයි. ඊළඟට වහිනවා, පායනවා. කන්දක මුදුන තියෙන ජලය පහළට ගලා යනවා. රැ වෙනවා, දවල් වෙනවා. හැම තැනම තියෙන මොකද්ද? ක්‍රියාකාරකම්. එතකොට ක්‍රියාවන් විතරයි ඒවා තුල කරන සත්පුජ්‍යලාත්ම භව නැහැ කියන අසම්මෝහයම ඔහු තුල වැඩෙනවා. වැඩෙන්න ඔහු මමයයි ගත්ත වැරදි දෘෂ්ටිය අවබෝධයෙන් අත්හැරලා දානවා. ඒ අත්හැරන යම් හිතක් ඇද්ද? ආන්ගේ හිත ඒ අතහැරපු මොහොතට කියනවා කෙලසුන්ගෙන් මිදුන නික්ලේශී හිත අරහන්ත චිත්තය කියලා කියනවා.
ඔන්න ඔය තැනට යන්නට තමයි අපි ටික මේ යථාර්ථය ඔළුවට වද්දා ගන්න ඕන. එන හැම මොහොතකම අපිට සතිය හා නුවණ මේ ජීවිතේ පවත්වන්න පුළුවන්. දැන් එහෙනම් ඔය කිව්ව ධර්මතාවයේ දකිමින් හැබැයි මේ කිව්ව කාරණා ටික කී දෙනෙකුට මෙතන තේරුණාද කියලා දන්නේ නැහැ. කී දෙනෙකුට කියපු අර්ථයෙන්ම තේරුණාද කියලා දන්නේ නැහැ. තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා දැන් තියෙන්නේ මොකක්ද එහෙනම්? දැන් මේ නාම රූප ක්‍රියාව දකින්න. මේ කකුල ඔසවනවා කියන්නේ නාම රූප ක්‍රියාවක්. ඒ ඔසවන එක දැකීම සිහියයි, ඒක නාම රූප දෙකක් බව දැකීම නුවණයි. තේරුණාද? එතකොට ඔසවන කකුල ඒ දකින්න ඕන අපි යථාර්ථය මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ එසවීම කියන ක්‍රියාව කොහොමද හටගත්තේ? නාම රූප හට ගැනීමෙන් බව දකින්න ඕන. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට දැන් ඔසවලා ඉවරයි ඉදිරියට ගන්නකොට මොකද වෙන්නේ? ඔසවනා කියන ක්‍රියාව එතනම වය ධර්මයට කියන මරුණා. තේරුණාද? එතකොට අන්න එතන හට ගැනීම බිඳීම දකින්න ඕන. සමුදේ වය ධම්මානුපස්සීවා හට ගැනීම බිඳීම දෙකම දකින්න කියලා කියන්නේ. හොඳයි. දැන් එහෙනම් නිදිමතත් එක්ක කැඩෙන්න අපි කලින් භාවනාවේ කලේ කකුල ඔසවනකොට එසෙව්වා, ගෙනිච්චත් ලැබුවා කියලා ඉරියාපතෙන් කළා. මතකද? දැන් ඒ සිහිය විතරයි. දැන් නුවණත් එතෙන්ද දාගෙන දෙක එකට කරනවා. සති සම්පජාඤ්ඤේ. කොහොමද? කකුල ඔසවනවා කියන බව දැනීම සිහියයි. මේ ඔසවනවා කියන එක නාම රූප ක්‍රියාවක්ම බව දකිමින්, චිත්තචෛතසික රූප කක්‍රියාවක්ම දකිමින්. අර කියා දුන්න විදිහට සිතක් පහළ වෙනවා. ඒ නිසා හටගන්න චිත්තචෛතසික දෙකෙන් හටගන්න වායෝ නැමැති රූපේ නිසා කාය විඤ්ඤාප්තිය ඇති වෙලා ගෙනියනවා. ඒ කියන්නේ නාම රූප. ඒතකොට මේ නාම රූප දෙකක් එකතු වීමෙන් මේ කකුල ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන සිහිය හා නුවණ දෙකම එකට සමසේ පවත්තමින් භාවනා කරන්න. ඒත් එක්ක තමයි මේ හට ගන්නවා මේ මොහොතේ. මේ බිඳෙනවා මේ මොහොතේ කියන සිහිය දකිමින් භාවනා කරන භාවනාව නම් ටිකක් ගැඹුරුයි කරලා බලමු. මොකද කරන්නේ? සක්මන් භාවනාව. කකුල ඔසවනකොට ඔසවමි, ගෙන යමි, තබමි කියන ක්‍රියා තුනක් තියෙනවා. ඔසවන ක්‍රියාව, ගෙනියන ක්‍රියාව, තබන ක්‍රියාව දැකීම සිහියයි. ඊළඟට ඒකේ යථාර්ථය. ඔසවනවා කියන එක කොහොමද උනේ? නාම රූප දෙකක එකතුවක් නිසා එසෙව්වේ. එතකොට ඒ නාම රූප හට ගැනීම නිසා එසවීම හටගත්තා. ඔසවල ඉවර වෙනකොට ඒ බිඳුණා. ඇති වුණා නැති වුණා ඒ අනිත්‍යයි. තේරුණාද? ඒ ගෙනියනවා කියන්නේ ආයෙත් ගෙනියන එක දැකීම සිහියයි. ඒතර ගෙනියනවා කියන්නේ නාම රූප ක්‍රියාවක් බව දකිනවා. ගෙනියන ක්‍රියාව ගෙනියන්න හිතෙනකොටම ඇති වුණා, ගෙනියලා නැති වුණා. අන්න ඒක අනිත්‍ය. තබන කොටත් එහෙමයි. එතකොට දැන් මෙතන යන්නේ මොකක්ද එකට? ඔසවන ගෙනියන තබන එක දැකීමයි. මේ නාම රූපයක් එසෙව්ව ගෙනියුවා තැබුවා කියන එක දකින්නේ. තේරුණාද? අඩුම එහෙම වෙයි නම් මේ රූපේවත් අනිත්‍ය දකින්න. නාම රූප දෙක ගැඹුරෙන් දකින්න බැයි නම් මෙහෙම කකුල තියාගෙන ඉඳලා දැන් බිමට කකුල තද වෙලා තියෙනවනේ. දැන් ඔසවන්න හිතෙනකොට ඔසවනකොට මේක බුරුල් වෙනවනේ. බුරුල් වෙනකොට මොකද උනේ? තද වෙලා තිබ්බ ස්වභාවය අනිත්‍ය වුණේ හින්දානේ බුරුල්ුනේ. ඒ කියන්නේ අදුම ගානේ රූපේවත් අනිත්‍ය දකිමින් නුවණ පවත්තන්න කියන්නේ. පටන් ගමුකෝ. ඔය නැගිටින එකම Taman දකින්න ඕනේ. මේ නැගිටින්නේ මේ කය නැමැති මස්ගුලිය මේන් සිතුවිලි වලින් නැගිටන ආකාරය දකින්න ඕනේ. පූර්ණ අවධානය හිත කකුල් දෙකට යොමු කරලා මොකද්ද මේ ක්‍රියාව කියන එකෙන්ම දකින්න ඕනේ. සිතක් හට ගන්නවා, සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි නිසා හටගන්න වායෝ රූපය නිසා හටගන්න රූපය නිසා කකුල ඔසවනවා කියන්නේ රූපේ බලයක්.
නාමයෙන් උපන් සිතෙන් උපන් රූප ගුලියක් හට ගන්නවා එතනම බිඳෙනවා වෙනස් වෙලා යනවා එතනම අනිත්‍ය වෙනවා ආය හට ගන්නවා ආය බිඳෙනවා සිත සිතුවිලි රූප ඇතිවි නැතිවි පවත්නා දෙයක් වෙනස් වෙන දෙයක් බව හොඳට දකින්න දැන් භාවනාවෙන්ම වාඩි වෙන්න පැමිණෙන විට හැරෙන විට හිඳ ගන්නකොට ඇට සැකිල්ල පාත් වෙනවා ඒට අනුව මාංශ පේශි වෙනස් වෙනවා කොඳු වැට රෑන වෙනස් වෙනවා සිතුවිලි වෙනස් වෙනවා ක්‍රියාව වෙනස් වෙනවා හොඳට දකින්න දකිමින් ඉඳ ගන්න සම්පූර්ණම අනිත්‍ය වෙලා යනවා. ඔය ලෝකේ අනිත්‍යයි. ඔයම දැකීමයි නිවන අවබෝධ වෙන්නේ. දැන් අපි සම්පජාඤ්ඤ භාවනාව තමයි මේ ප්‍රගුණ කරමින් යන්නේ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සිහිනුවන වැඩිම සඳහා තමයි මේ භාවනාව පෙන්වලා තියෙන්නේ. පින්වතුනි මේ භාවනාවෙන් බොහෝ රහතන් වහන්සේලා මේ ශාසනය පහළ වෙලා තියෙනවා. ඔබ දන්නවා මහා පුස්සදේව රහතන් වහන්සේ පුස්සදේව රහතන් වහන්සේ කිව්වහම අපේ ඉතිහාසයේ දුටුගැමුණු මහරජතුමාගේ සේනාව තුල හිටපු මහා යෝධයෙක් තමයි පුස්සදේව යෝධයා. පසුව මේ මහා සංග්‍රාමයේදීලා අනන්ත මිනිස්යන් ඝාතනය කරලා ඒ කලේ බුද්ධ ශාසනය ආරක්ෂා කර දීම පිණිසයි. ඒ කරලා ඊට පස්සේ දසමහා යෝධයන්ගේ බොහෝ දෙනෙක් පැවිදි වුණා. මේ සංවේගයේ මේ දුක දැකලා පුස්සදේව යෝධයා මේ පැවිදි වුණා. දැන් පුස්සදේව ස්වාමින් වහන්සේ ගතපච්චාගත සමාදන් වුණා. ගතපච්චාගත වත කියලා එකක් තියෙනවා. මේ ගතපච්චාගත වත සම්පූර්ණ සමාදන් වෙලා අවුරුදු 20ක් මුන්වහන්සේ මේ ගතපච්චාගත වත සම්පූර්ණ කළා. ගතපච්චාගත වත කියන්නේ යෑමේදී ඒ යන යම්තා ගමනක්ද ඒ යෑමෙදිත් සිහියෙන්ම යනවා සිහිය කඩා ගන්නෑ ඊළඟට ගිය ගමන ආයෙත් එනකම්ම සිහිය කඩා ගන්නෑ දැන් ඔබ මෙතනින් නැගිටලා ගියානේ සක්මනේ මෙතෙන්ට එනකම් මේ සිහිය තිබුණාද යම් තැන්වලදී කැඩුනා නම් ගතපච්චාගත වත සම්පූර්ණ වෙලාද නෑ එහෙම වතක් තියෙනවා රකින්න දැන් උදේ මේ ඇත්තෝ ගෙදරින් එනවා කියමුකෝ. එනකොට අදිෂ්ඨාන කරනවා අද මම ගතපච්චාගත වත සම්පූර්ණ කරනවා. එතකොට ගෙදරින් නික්මෙන්නේ සිහියෙන්. එතන ඉඳලා යනවනම් යන ඕනම දෙයකට සිහියෙන් ගිහිල්ලා ආයෙක රස්සාවට නම් ඒක ඉවරලා ගෙදෙට්ට එනකම්ම ඒ සිහිය කඩාගන්නේ නැහැ. ආන්ගේ යන එන ගමන
සිහියෙන්ම කිරීම තමයි ගතපච්චාගතවත. ඉතින් අතීතේ බොහෝ රහතන් වහන්සේලා මේ සමාදන් වුණා රහත්ත්වයට. අරහත්ත්වයටපත් වෙන්න. මේ පුස්සදේව හාමුදුරුවොත් අවුරුදු 20ක් එක දිගට අඛණ්ඩව රැක්කා. මුන්වහන්සේ දැන් ගතපච්චාගතවත සමාදන් වෙච්ච කෙනෙක් විශේෂයෙන්ම තව වතක් සමාදන් වෙනවා. මොකක්ද ඒක? මෝනෙය්‍ය වත. කතා නොකරන එක. දැන් කතා කර මේක රකින්න බෑනේ. පුළුවන්ද? බෑ. ඉතින් මුන්වහන්සේ මෝනෙය්‍ය වතත් සමාදන් වෙලා ගතපච්චාගතවත පූර්ණේ කිරීමට ඔබම ඔබ ඇවිදිනවා. ඒ දිශාවල් ඇවිදිනවා. පිණ්ඩපාත යනවා. හැබැයි කතා නැහැ. දැන් හැමදාම යනවා. මේවත් ඇවිදිනකොට මිනිස්සු හිතනවා මේ සිහිවි කල්ලලා දන්නේ. ඒ කිසි කතාවකුත් නැහැ. ඇවිදිනවා. ඊට පස්සේ මොකක්වත් වැටිලා කියලා මේ හොය යනවත් දන්නෙත් නැහැ. කියලා මිනිස්සු ගොවියෝ එහෙම හිතනවා. ඉතින් මුන්වහන්සේ ඒ තරමටම කතාවක්වත් නැතුව කර්මස්ථානයේදම ජීවිතේ පුදා. මුන්වහන්සේ භාවනා වැඩුවා. ඉතින් පින්වත්නි අවුරුදු 20ක් සම්පූර්ණ කළා මුන්වහන්සේ මේ ගතපච්චාගත වතේදී සාර්ථක සම්පජඤ්ඤය මේ ගමනක් යනකොට එහි යන සාර්ථකත්වයේ බලනවා යන්න ඉස්සෙල්ලා. යමක් කරන් ඉස්සෙල්ලා එහි සාර්ථකත්වයේ බලනවා. ඊළඟට කළ යුතු කාලයේද සප්පාය කාලය බලනවා. කළ යුතු වේලාවද. ඊ අර්ථය. ඊළඟට ඒ තුල සිහිය පවත්වීම ගෝචර සම්පජාඤ්ඤය. ඒ යන ගමන නම් පය එසවීම ගෙන යාම තැබීම කියන තැන ඉඳලා සත්පුජ්‍යලාත්ම භාවයක් නොව නාම රූප ක්‍රියාවක් චිත්ත කිරිය වායෝ ධාතුවත් කාය විඤ්ඤාප්තියත් එක්වීමක් පමණයි මෙතන කියනක නුවණින්ම දකිමි. ඔය විදිහට භාවනා කළා. උන්වහන්සේ අවසානයේදී වින්වත්නි සව් කෙලසුන් නසා මේ ගතපච්චාගත භාවනාවෙන්ම ඒ තුල සම්පජඤ්ඤයම වඩා පුස්සදේව හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා සඳහන් කරනවා. කර්මස්ථානේ අත්හැරියේ නැහැ. එතකොට දැන් බලන්න මෙච්චර දුරට කර්මස්ථානේ නොහැර ඉන්න නම් සාමාන්‍යයෙන් ගිහිව බෑ. පුළුවන් ද ගිහිව? ගිහිව බෑ. කියන්නේ මෙලව රහත් වෙන්න නම් ගිහිව බෑ කොහොමද? ඒක එහෙමම තමයි යාලි. කතා දෙකක් නේ. ඇයි? බෑනේ දැන් ඉතින් රස්සා කරන තැනට ගිහලා කතා කරන්නේ නැතුව ඉන්න ගියා. ලෙඩෙක් එහෙම ඇවිල්ලා එනකොට ගතපච්චාගත මොහොනේ වතේම සමාදන් වුණොත් එහෙම ආයි ඉවරයි ඉතින්. නේ? ආන්නතු ලෙඩ බලන්න කතා යන්න ටෝච් එක අල්ලලා බලන්න ඉතින් නේ කයින්ද පපුවට නලාව තියෙනවා කොන්දර තියෙනවා කෝ බලන්න කියලා කතා කරන්නේ. ඔය බෑ ගිහිව කරන්න බෑ. මොන රස්සාවක් කරත් බෑ. මෙලව රහත් වෙන්න නම් මහාන වෙන්න ඕන. මේ ආත්මේ රහත් වෙන්න කැමතිද? අත උසන්. අනිවාර්යෙන් මහාන වෙන්න ඕන. සමහරුන් ඒත් කැමති නෑ. මේ ආත්මේ රහත් වෙන්න කැමති අය ඕකේ මහාන වෙන්න අකමැති. එහෙනම් බෑ. ජී ජීවිතේ නම් රහත් වෙන්නේ නෑ පුතෝ. මොකද රහත් උනත් ඊටාම කලාතුරකින්. බුද්ධ කාලේ නම් කී දෙනයිද ජී ජීවිතේ රහත් උනේ? පිරිමි. බුද්ධ කාලේ පිරිමි කී දෙනයිද ජී ජීවිතේ රහත් උනේ? මහා හේතු සම්පත්තිය ඇති හින්දා. එතකොට දැන් ඉන්න නම් හිතා ගන්නත් බෑ. එතකොට බුද්ධ කාලේ කිසිම ස්ත්‍රියක් ජී ජීවිතේදී රහත් වෙලා නැහැ. එහෙනම් බුද්ධ කාලේවත් කිසිම ස්ත්‍රියක් ජී ජීවිතේ රහත් නොවුණා නම් අද වෙයිද? වෙයි? වෙයි? නෑ. අනාගාමී නම් වෙලා තියෙනවා. ඉතින් නන්දකුල මාතාවයි. රහත් වෙන්න බෑ. ස්ත්‍රීන්ට කොහොමත්ම බෑ. ඇයි බුද්ධ කාලේ වෙලා නැති කොට අද වෙයියයි? වෙන්නෙම නෑ. හැබැයි ඉතින් අනාගාමී නම් වෙලා තියෙනවා. සකදාගාමී සෝතාපන්න වෙලා තියෙනවා. අපිට ඉතින් සෝවාන්වත් වුණත් ඇති. නේ?
ඔය කියන්නේ මෙයාලට නිවනත් ඕන කී ජීවිතෙත් ඕන. කමන්නේ. හරියට අසම්මෝහේ වැඩෙනවා නම් ඔහු අත්තරිනවා ගිහිව ඉන්න බෑ. ඒ මොනව කරන්නද? කල යුත්තක් නෑ. ඒ අත්හැරලා දානවා. සියල්ල අත්හරිනවා ඥානේ ප්‍රබල වෙනකොට. දැන් එතකොට මේ ගතපච්චාගත වත පුළුවන් තරම් අපි සම්පූර්ණ කරන්න බලන්න ඕන. දැන් සිල් ගත්ත දවස් වලටවත් එක ගැන පෙන්නනවා. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පින්දපාතේ යනකොට ගතපච්චාගත වතෙන් යනවා. සමහරු යනවා විතරයි එනකොට එන්නේ නැහැ. සමහරු යනකොට අසීයෙන් ගිහලා එනකොට ගතපච්චාගත වතෙන් නැත්තම් සම්පජඤ්ඤයෙන් එනවා. සමහරු යනකොට යන්නෙත් නැහැ එනකොට එන්නෙත් නැහැ. සමහර භික්ෂුන් යනකොටත් යනවා සිහියෙන් සම්පජඤ්ඤයෙන් එනකොටත් සති සම්පජඤ්ඤයෙන් එනවා. ඇයි යනකොට ගමට පින්ඩපාත යනකොට අද දානේ හම්බ වේද මොනවා හම්බ වේද? අද නම් ඉතින් ආප්පක්වත් තිබුණොත් හොඳයි. ඒ පින්ඩපාත යනකොට දැන් මට මතකයි මං අවුරුදු 15යි. එතකොට තව බහන වෙලා හිටියා මට වඩා අවුරුද්දක් බාල අවුරුදු 14යි. ඒ හම්දුරන්ට මේ මට ඉස්සෙල්ලා මහණුනින්ද මම වඳින්න ඕන. ඉතින් මම යන්නේ පස්සෙන් ඒ හම්දුර ඉස්සරහින් යන්නේ. වයසෙන් බාල වුණාට එහෙම. මට ඉස්සෙල්ලා මහණුනි මාස 6ක් 3ක් විතර. දැන් ඉතින් මේ හම්දුර ඉස්සරහින් දැන් මට ඉස්සෙල්ලා යන්නත් බෑ. දැන් නීතියකුත් තියෙනවනේ මේ හම්දුර හැමදාම දෙන ගෙවල් ටිකට යනවලු. යනවා ඉක්මනට යනවා දෙන ගෙවල් ටිකට යනවා. ගිහිල්ලා ටක් ගාලා ළඟම දෙන ගෙවල් ටිකෙන් අරගෙන එනවා. ඉතින් පස්සෙන් ඉඳන් හැමදාම ඈතට යන්න ඕනේ. හැබැයි දැන් අර යන්නේ දෙන ගෙවල් ටිකට යන්නේ දුවගෙන. ඒ බැරිලාවත් අපි පස්සේ ඉන්න කට්ටියයි කියලා. එතකොට යන්නේ සිහියෙන්ද ගියන් තියෙන්නේ. නෑ දැන් ගියේ කැම තණ්හාවෙන්. ඒ ගිය යෑමනේ විපාක මොකද්ද? දැන් ආරණ්‍ය අතහැරලා ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා වැහිච්ච පන්සලක ලොකු ආන්දරු කෙනෙක් කියලා ඉන්නවා. ඇයි ඒ? එදා සිහියෙන් නොගිය එකේ විපාක අර තත්ත්වෙරම ගියා දැක්කනේ. එදා ගතපච්චාගතෙන් නෙවෙයි ගියේ. ඒ යෑම නතරුනේ. ඇති ඔතනින් වන් නතරුණා. සමහරින් ගිහි ජීවිතේට ගිහලා කතාද වැඳලා නතර වෙන්නේ සමහර විට. ඔන්න. එතකොට සමහර භික්ෂූන් රස තෘෂ්ණාව හින්දා මොකද කරන්නේ? යනකොට යන්නේ අසිහියෙන්. මොනවා වේද? මොනවා දෙයිද දන්නේ? කණ්ඩ කැමති ඒවා එහෙම තියෙනකොට අද නම් අහවල් ಜಾති හම්බුනොත් හොඳයි කියලා පින්ඩපාත යනකොට හිතෙනවා. ගිහිල්ලා නැතිනම් මෙයාලට හිතිලා නැහැ. එහෙම හිතෙනවා. අන්න එතකොට ඌවා හිතා යනවා සමහරු. දැන් ගියාට පස්සේ හොඳට හම්බුණා. හම්බුණාට පස්සේ ආයේ හිතන්න දෙයක් නැහැ. යනකොට යනවා සීයෙන් එනකොට මොකද කරන්නේ? දැන් හම්බුනේ ඉන්න දැන් ඉතින් හිමීට ගතපච්චාගත වතෙන් සිහියෙන්ම සම්පජඤ්ඤයෙන් එනවා. සමහරු මොකද කරන්නේ? යනකොට ගෙනියනවා. ඒ කියන්නේ යනකොට සිහියෙන් යනවා. හැබැයි ගියාට පස්සේ හම්බුන කෑම බීම දැක්කාම සිහිය නැහැ. ඉක්මනට කන්ට හිතෙන හින්දා දූගෙන එනවා. ටක් ගාලා එනවා විහාරෙට. ඒ යනකොට ගියා සිහියෙන් අරව දැක්කට පස්සේ රත තෘෂ්ණාව නිසා සිහිය නැහැ. අන්න එනවා. සමහරු මොකද කරන්නේ? යනකොටත් මොනවා හම්බෙයිද මොනවා ලැබෙයිද දන්නේ නැහැ කී හිතේද යනවා. ලැබුණායින් පස්සේ ගියෙත් අසහියෙන් ඊළසේ එනකොට ටක් ගාලා කොහොමද කන්නේ කියලා අසහියෙන් එනවා. සමහර භික්ෂුන් ඉන්නවා. අන්න එයාලගේ නම් ගතපච්චාගත ඇත්තෙම නැහැ.
සමහර වික්ෂුන් මොකද කරන්නේ යනකොටත් යන්නේ ගතපච්චාගතෙන් වතෙන් 100ෙන්. දානි පිළිගන්න කොටත් ගන්න ගතපච්චාගත වතෙන් 100ෙන්. එනකොටත් එන්නේ ගතපච්චාගත වතෙන් 100ෙන්. අන්න එහෙනම් ආන් ඒ විදිහට අපිත් පුරුදු කරගන්න ඕන. දැන් අපි රස්සාවට යනවා නම් ගෙදර ඉඳලා බස් එකේ නැගලා යනකොට ගෙදරින් එළියට බහින වෙලාවේ හිතනවා මං ගතපච්චාගත වතින් යනවා. පුළුවන් තරම් දුරට. මම ගතපච්චාගත වත බස් එකට නගින්න තැනට යනවා. ඒ සිහියෙන්. ඊට පස්සේ ටිකට් එකම කඩලා ඉවරනම් මම බහිනකන් ඒ සිහිය පවත්නවා. ඊළඟට ඒ විනාඩි 5ක් හරි කමන්නේ අපිට පුළුවන් හැම මොහොතකම සිහිය පවත්නවා. නැත්තම් සම්පජඤ්ඤේ පවත්නවා. ඒත් එක්කම තවත් ආධාරකයක් තමයි මෝනීයවත. ඒ කියන්නේ කතා නොකර ඉඳීම. මේ කතාවත් ලොකු හතුරෙක් භාවනාවට. කතා කර කර ඉඳ ගියොත් එහෙම මොකද වෙන්නේ? කර්මස්ථානේ කැඩෙනවා. එහෙනම් අපි නාගයෙක් නාග මාණික්කයක් යම්සේ ආරක්ෂා කරනවද ඒසේ කර්මස්ථානය තුල සිහිය පවත්වන්න සති සම්පජඤ්ඤ ඥානෙ ආරක්ෂා කරන්න නිතර සිහියෙන් ඉන්න ඕන. දැන් අම්මා කෙනෙක් දරුවෙක් මව් කුසේ ඉන්නකොට කොච්චර දරුවා පරිස්සම් කරනවද නැද්ද? කුසේ ඉන්නකොට එහෙම දුවන්නේ කෑම බීම උනත් ගන්න පරිස්සමෙන් ඇඳුම් පැළඳුම් උනත් එහෙමයි හැමදේම පරිස්සමෙන් ඇයි ඒ සිහියෙන් දරුවා ආරක්ෂා කරන්න. ඊටත් වඩා සිහියකින් තමන් ආරක්ෂා වෙන්න ඕන. ඒක නිසා හැම මොහොතකම සිහි නුවණ පවත්තන්න කියන කාරණේ තමයි අපිට වටහා ගන්න තියෙන්නේ. එතකොට ඉදිරියට යෑම පිටුපසට එම් වටපිට බැලීම ඉදිරිය බැලීම අතපය දිගෑරීම හැකිලීම පාසිවුරු පරිහරණය කිරීම ඊළඟට කෑම් බීම් රස විඳීම වැසිකිලි කැසිකිලි කිරීම ඊළඟට යෑම සිටීම ඉඳගෙන ඉඳීම නිදාගෙන ඉඳීම කතා බහ නිහඬව ඉඳීම නිදි මැරීම කිව් නොකිව් කුදු මහත් සෑම ක්‍රියාවක් තුළම සිහියෙන්ම නුවණින්ම සිදු කරන්න ඕන. දැන් ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේදී මහා කරුණිකයාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාරනවා. මොකද්ද? ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අත්තිකායෝති වා පනස්ස සතිපච්චපත්තිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති එවං බික්කවේ බික්කු කායේ කායනුපස්සී විහෙරති කියලා. ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. ආධ්‍යාත්මිකයයි සලකනු ලබන්නා වූ කයෙහි කය අනුව බලමින් වාසය කරන්න කියනවා. තේරුණාද? ඊළඟ බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. බාහිරයයි සලකනු ලබන්නා වූ ශරීරෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්න කියනවා. මොකද මේ ආධ්‍යාත්මික කය කියන්නේ? මොකද? දැන් සමහර අර්ථකථන වල තියෙනවා තමන්ගේ අනුන්ගේ කියලා. තමන්ගේ අනුන්ගේ තමන්
යනකොට ඉඳගෙන ඉන්නකොට ඒ තමන්ගේ ක්‍රියාව දකින්න වගේ අනුන්ගේ ක්‍රියාවත් අනුන් ඉඳගෙන ඉන්නකොට ඒ ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා කියලා හිතන්න, නිදාගෙන ඉන්නකොට ඒ අනුන්ගේ ක්‍රියාවනුත් හිතන්න කියන. ඒකත් ලදරු පාසලට වගේ එක. වැරදි නෑ. අර පොඩි ළමයිට කියලා දෙන්නේ ගොරෝසුවත් සිවුම් ඒවා තේරෙන්නේ නැති වෙනකොට ගොරෝසුවට වගේ ඒක නිකන් නොදියුණු පන්තියට වගේ එක. ඊට වඩා අතුලාන්තයක් ගැඹුරක් තියෙනවා. මොකද මේ අජ්ජත් කාය අජ්ජත්තං වා කාය කායනුපස්සී විහෙරති බහිද්ධා වා කාය කායනුපස්සී විහෙරති කියන එක ඒ නිකන් ගැඹුරු තැන. අර සාමාන්‍යයෙන් නොදියුණු පන්තියට වගේ මූලික වසරට වගේ තමයි අර තමන්ගේ හා අනුන්ගේ බලන්න කියන්නේ. ඊට වඩා ගැඹුරක් මෙතන තියෙනවා. මොකද්ද? නෑ දැන් මෙතන කියනවා කයවල් දෙකක් ගැන කතාවක් තියෙනවා. අජ්ජත් කාය බහිද්ධ කාය කියලා කියන්නේ. දැන් මොකද්ද අජ්ජත් කාය බහිද්ධ කාය කියන්නේ? ඒතකොට අජ්ජත් කායේ කය අනුව දකින්න කියනවා බහිද්ධ කායේ කය අනුව දකින්න කියනවා. දැන් මං කියවනේ නොදියුණු පන්තියට වගේ තමයි අජ්ජත් කාය කියන්නේ තමන්ගේ බහිද්ධ කාය කියන්නේ අනුන් කට්ටිය. අර අනික් කට්ටියගේ වගේ. හැබැයි ඊට එයක් වැරදි නෑ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඉස්සල්ලාම කාය කියන වචනේ අර්ථය ටිකක් නිරවුල් කරගෙන ඉමු. කියන්න බලන්න මේ කය කියන්නේ මොකද්ද කියලා. මේ බසකම කියන්නේ කය ශරීරය. හරි. මේ පොත කයක්ද? නෑ. දුව මේ පොත කයක්ද? නෑ. බසකම පොත කයක්ද? ඈ? මේ පොත කයක්ද? මේ කයක්ද? කයද මේ? මේ ඇඟ කයක්ද? මේක කයක්. වටාපත? කයක් නෙවෙයි. කයක්. මේ පොත කයක්. මේ ඇඟත් කයක්. මේ මයික් එකත් කයක්. මේ මල් පොකුරුත් කයවල්. මේ ඔක්කොම කය. මේ වටාපතත් කයක්. කයක් කියලා කියන්නේ කය කියන එකේ අර්ථය තමයි ෂේ වෙලා යනවා කියන අදහස. ෂේ වෙලා යන ස්වභාවයෙන් යමක් යුක්තද? කය වෙලා යන ස්වභාවයේ ෂේ වෙලා යන ස්වභාවයේ විනාශ වෙලා යන ස්වභාවයෙන් යමක් යුක්තද? අන්න ඒ කය. ඒකට කයක් කියලා කියනවා. එතකොට මේක මාංශ කය මේක රූප කය. මේ රූප කය ඒ ස්වභාවය මෙහෙම තියනවද? නෑ. මෙහෙම තිබ්බේ නෑ. මේක ටිකෙන් ටික වෙනස් වුණා. බලන්න මව් කුසේ මව්පිය එකතු වෙනවා ශුක්‍රාණු ඩිම්බය සංසේචන වෙන කලලයක් හට ගන්නවා හැටවත් නොපෙනෙන. මව්ගේ ජාන වලින් නැත්තම් මව්ගේ ශරීරයේ තියෙන ශක්තියෙන් මව්පියන්ගේ ජාන එකතු වෙලා කල්ලේ හට ගන්නවා. ඊළඟට මව්ගේ ශරීරයේ තියෙන ලේ ධාතුවෙන් වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙවි එනවා. මව් කන අනුභව කරන ආහාරයෙන් ලේ හැදෙනවා. එතකොට ඒ අනුභව කරන ආහාරයෙන් ලේ හැදිලා වර්ධනය වෙනවා. එතකොට ඇහැටවත් නොපෙනෙන නොතිබුණම දෙයක් හටගත්තා. හට අරගෙන දිනෙන් දිනේ මව්පියන්ගේ ලේ වලින් ආරම්භ වෙලා මව්ගේ ලේ වලින් වර්ධනය වුණා.
එතකොට මේ රූපය රූප දෙකක්. ඒ කියන්නේ රූප දෙකක් එකතු වෙනකොට එතන නාමයක් නැත්නම් සිතක් එතෙන්ට පැමුණුණා. එතකොට මේ රූපේට නාමයක් වැසගත්තා. දැන් මෙතන ඒ පැමිණෙච්ච නාමයට කියන විඥානය කියලා, මෙතන එකහු වුණ දෙයට කියන රූපේ. දැන් රූපේ වෙනම නාමයේ වෙනම. දැන් එතකොට වෙන්නේ මේ රූපයට නාමයක් වැස ගන්නකොට මොන්න විඥානපච්චය නාම රූපං. විඥානේ නැමැති නාමය මෙතන ප්‍රතිසන්දි දෙනකොටම එතන රූපයක් පහළ වුණා. රූපයක් පහළ වුණා කියලා කියන්නේ කර්මජ චිත්තජ ඊතුජ රූප පහළ වුණා. ආහාරජ කර්මය චිත්තජ රූප පහළ වුණා. ඊතුජ ආහාරජ රූප දෙක මව්පියන් නිසා ලැබුණා. මව්පියන්ගේ ඥාන ශක්තිය ඍතුවයි. ඒ කියන්නේ ඒ පරම්පරාව ඔය රෝග බායනවා කියන්නේ නේ ඒ ඍතුව ඊළඟ මව්පියෝ කෑමෙන් හැදිච්ච රූප එතන තියෙනවා. ඒතකොට මෙතන රූප වර්ග දෙකක් තිබුණා. විඥානයේ ප්‍රතිසන්දිග්‍රහණය දෙනකොටම මෙතන මොකද උනේ? ඒ කියන්නේ ඒක නාමයේ එතකොටම එතන පහළ වුණා කර්මහා චිත්ත රූප. ඒතකොට අන්න එතන නාම රූප දෙක පහළ වුණා. දැන් මේ නාම රූප දෙක දැන් ඒ රූපය ගැන ගමු අපි. ඊට පස්සේ නව මාසයක් තරම් කාලයේදී මව් කන බොන ආහාරයෙන් ලේ හැදි අර නොපෙනෙන දේ වර්ධනය වෙලා පෙනෙන තත්ත්වයට කයක් හැදුණා. ඒ කය මව් කුසෙන් බිහි වුණා. දැන් බිහි වුණ ලදරුවාගේ කය මොහොතෙන් මොහොත වෙනස් වුණා. ඒ වෙනස් වීම සඳහා මව්ගේ කිරි ආධාර වුණා. ඒ කිරි පානය කරනකොට අර තියෙන රූප කලාප විනාශ වෙනකොට අලුතෙන් රූප කලාප නැවත හට ගන්නවා. මේම ගිහිල්ලා මේ අර තියෙන ටික විනාශ වෙනකොට අලුතෙන් හට ගන්න දේවල් අරිට වඩා ඕලාරික වෙන්න පටන් ගත්තා. මෝරන්න පටන් ගත්තා. එහෙම ගිහිල්ලා කිරි වලින් සීමාවක් හැදෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඉතින් දෙලුම් ඉස ටිකක් නේ. හයි මන් දන්නේ කියන්නකෝ. කැඳ ඩිංගක් සුබ් ඩිංගක් ඩිංග පෙරේතකම ඇති කරන දිදි මේ මෙයාලා ඒ වගේ. එයාලා නේ මහත්වය කට්ටිත් එනවා. ඩිංග ඊට පස්සේ අල ගෙඩියක් අරගෙන බත් එකට දාලා තම්බලා අරක වෙන වෙනගෙන ඩිංගක් කව ඩිංග කුරු කළා දැන් ගොරෝසු කරා අර කය. එතකොට ඒට අනුව දැන් ඉතින් අර වෙනස් වුණා. වෙනස්. එතකොට ඒක ඒ තියෙන කය ඒ ස්ථෛල ස්වභාවයේ රූප කලාප මෙදෙනකොට අර අනුභව කරන ආහාරයෙන් වර්ධනය වෙවි ඇවිල්ලා අවුරුද්ද 2 3 4 5 10 15 20 30 වෙනකොට ඔන්න වෙනස් වෙලා. පුදුම කය වීමක් මේක. ඒකේ ඉන්න කයක්මයි මේක. ඒ කියන්නේ ෂේ වීම. ෂේ වෙනකොට මෙහෙන් උපදිනවා. ඔහොම ගිහිල්ලා දැන් 35යි 40යි 50යි. දැන් හොඳටම ෂේ වෙලා ගිහිල්ලා. ආයේ දැන් මේක වෙන්නේ අර යම් සීමාවකට එනකම් වර්ධනය වෙනවා. එතකොට දාන ටිකෙන් වර්ධනය වෙනවා. දැන් ඊට පස්සේ වෙන්නේ කොච්චර සම්ම අර කියන දේ නෑ තියෙන දේ පැවතීමක් විතරයි යන්නේ දවසින් දවස තවත් කය වීමට. දැන් උපම් වයසෙන් 60යි 70යි 80යි 95යි 100යි. දැන් මල මුත්‍ර ගොඩේ වැටලා ඇටසැකිල්ල විතරයි ඔන්න මැරිලා කුණු වෙලා විනාශ වෙලා යනවා. කය වෙනකොට මුල් තත්වයක් එක මොහොතකවත් ඉතුරු වෙන්නේ නැහැ. කෙස් ටික සුදු වුණාම කළු තත්ත්වය ඉතුරු වෙන්නේ නැහැ. වයසට ගියාම තරුණ තත්ත්වය ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු නැතුවම ෂේ වෙලා යන යමක් ඇද්ද ඒට දෙන නාමය කය කියලා කියන්නේ. දැන් තේරුණාද මේක මොකද්ද එතකොට? මේක මාංශකය, රූපකය. මේකත් රූපකයක්. මේ පොත රූපකයක්. මල් පොකුර මේ ගොඩනැගිලි මේ මුළු පෘථුවියම රූපකයවල්. ඒ වගේ තවත් කයවල් තියෙනවා අපි ළඟ. හුස්ම කය, කරජ කය සහ
මනෝමය කය, සංඥාමය කය, නානා ආකාර කයවල් තියෙනවා. නාම කය ඔන්න ඔය විදිහට. එතකොට දැන් මෙතන අජ්ජත් කාය කියලා කියන්නේ. දැන් කය කියලා කියන්නේ මොකටද? ෂේ වෙලා යන දෙයකට. එතකොට දැන් කය ෂේ වෙලා යනවද? ෂේ වෙලා යනවා. එහෙනම් කය කියන්නේ මොකද්ද? කයක්. ෂේ වෙලා යන දෙයක්. දැන් සිත මොකද්ද? සිත ෂේ වෙලා වෙනස් වෙලා නැති වෙලා විනාශ වෙලා යන්නේ නැද්ද? දැන් ඊයේ තිබ්බ හිතවිලි තියනවද? හිත තියනවද? එහෙනම් හිත කියන්නේ මොකද්ද? ඒකත් කයක්. තේරුණාද? එතකොට අජ්ජත් කාය කියන්නේ මොකටද? නාම කයට. බාහිර කාය කියලා කියන්නේ රූප කයට. එතකොට අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන්නේ ආධ්‍යාත්මික කය අනුව බලමින් වාසය කරන්න කියන්නේ ආධ්‍යාත්මික කය නම් චිත්ත කයයි නාම කයයි. එතකොට ආධ්‍යාත්මික වූ නාම කයේ අනුව බලමින් වාසය කරන්න. තේරුණාද? බාහිර වූ රූප කය අනුව බලමින් වාසය කරන්න. එතකොට දැන් අපි රූප කය ඔසවනකොට ඔසවමි ගෙන යමි තබමි ඒක දැක්කා. ඒක තමයි ඊට පස්සේ ගැඹුරටම ගිහිල්ලා සාකච්ඡා කළා අපි. සිත ආධ්‍යාත්මික කයයි. එතකොට සිත කියන විඥාන ස්වභාවය පවතිනකොට ඔන්න ඒතන පහළ වෙනවා සිතුවිලි. එතකොට සිතයි සිතුවිලි නාම කිව්වන මතකද? ඊළඟට සිත නිසා උපදින රූපත්, ඍතුව නිසා උපදින රූපත්, ආහාර නිසා උපදින රූපත්, කර්මය නිසා උපදින රූපත් රූප. ඔහොම කිව්වහම ওই රූප උපදින හතර ගැන තේරෙනවද? කියන්න ඉතින් පොඩ්ඩක්. කම්මචිත්ත ඍතු ආහාර කියන සතර ප්‍රත්‍යයන්ගෙන් රූප හට ගන්නවා කියන එක තේරෙන කටිය අත උස්සන්න. 3-4 දෙනෙක් ඉන්නේ නම් කියන්න වෙනවා ටිකක්. මේ රූප හට ගන්න ආකාර හතරක්. දැන් ආහාරයෙන් රූප හට ගන්නවා කියන එක තේරෙනවා. අපි ආහාර ටිකක් අනුභව කළාම ඕක දිරවලා මොකද වෙන්නේ? ශරීරේ තියෙන ඒ ආහාර යුස ටික ශරීරයට අරගෙන ඒකෙන් වක්මාවේ තැම්පත් වෙලා ඒ තැම්පත් වුණ යුස ටික අවශ්‍ය විදිහට ලබා ඒවා යනවා ඇට මිදුළු වලට. හරිද කියලා කියන්න ඕනේ. ආගෙන ඉඳලා. ඇට මිදුළු වලට ගියපුවාම අන්න අර යුස ටික රත්තාණු බවට නැත්තම් ලේ හැදෙනවනේ. ඊට පස්සේ ඒ ලේ ටික කොහෙද දෙන්නේ? හදවතට ඉවරයි. කොහෙද දෙන්නේ? දෙටියත් ඉවරයි. තාම හැදුනට පිරිසිදු වෙලාද? නෑ. දැන් මේකේ තියෙන වතුර ආදී ස්වභාවයේ පෙරලි ඉවත් වෙන්න ඒ වකුගඩුව කියන ඉන්ද්‍රියෙන් ඒකේ තියෙන වතුර ස්වභාවයේ අනවශ්‍ය දේවල් ඔක්කොම පෙරලිවත් වෙලා පිරිසුදු ලේ ටික පමණක් එනවා. ඒ ටික ඊට පස්සේ ඔන්න හදවතට යනවා. හදවතේ දැන් පිරිසුදු ලේ හදවත එක පැත්තකට ඇවිල්ලා ඒ ටික තවත් උපරිම පිරිසුදු වෙන්න පෙනහැල්ලට ගිහිල්ලා ඒ තියෙන අපවිත්‍ර කොටස් වාතයත් එක්ක සම්බන්ධ වෙනවා. වාතයේ තියෙන ඔක්සිජන් උරා ගන්නවා. කාබන් ඩයොක්සයිඩ් ස්වභාවය වාතයත් එක්ක එකතු වෙනවා. එතකොට ඔන්න හොඳට ඔක්සිජන් පිරිසිදු වෙච්ච ලේ ටිකක් හෘදයට එනවා. ඒ හෘදය හරහා ශරීරයෙන් නහර මාර්ගයෙන් ඒ කොටස කරා ගිහිල්ලා ඒ කොටස පෝෂණය වෙනවා. ඒ කියන්නේ ඒ කොටස් උපදිනවා. ඒ ශෛල උපදිනවා. ඒ රූප කලාප උපදිනවා. එතකොට
ඒ උපදුන රූප කලාපය මුල් රූප කලාපයට සමාන රූප කලාපයක්. ඒකයි එක වගේම පේන්නේ. දැන් ඊයේ හිටපු මෙයා අදත් ඒ වගේම පේන්නේ. ඊයේ තිබ්බ රූප කලාප සියල්ල බිඳුණා. හැබැයි ඒට සමාන්තර රූප කලාප ටිකක් තමයි බිහි වෙන්නේ. ඒකට කර්මය බලපාලා තියෙනවා. දැන් එතකොට ඔන්න ඒ කොටස් ගොඩ නැගෙන්නේ ප්‍රධාන වශයෙන් ආහාරය. එතකොට ඒවා ආහාරජ රූප. තේරුණාද ආහාරජ රූප? මේ කේස් වැඩෙන්නේ, ලෝම් වැඩෙන්නේ ඔක්කොම ඒවා ආහාරජ රූප. ඍතුජ රූප කියන්නේ මොනවද? ඍතුයෙන් හටගන්නේ ඒවා. එතකොට දැන් ආස්වාස ප්‍රාස්වාස මොනවද? ඍතුජ රූප. එතකොට දැන් අර ලේ ටික පිරිසුදු කරන්නේ ඒක කරන්නේ මොකෙන්ද? ඍතුයෙන්. දැන් මේ වචන කියන්නේ මොනවද? දැන් චිත්තජ රූප. තේරුණාද? ඇයි මේවා දැන් මේ වචන සිතින් උපදින්නේ? තේරුණාද? නිදියන් ඉන්න වෙනකොට ගොරවනවා. නේ? ලයින්ද මේ තේරෙන්නේ? ගොරවනවා. එතකොට ඒ ගොරවන වෙලාවේදී ශබ්ද එනවනේ. ඒව මොන රූපද? සිතින්ද හටගන්නේ. එහෙනම් ඒවා ඍතුජ රූප. එතෙන්ද ඒ වෙනකොට ආධාර වෙන්නේ ඍතුව. තේරුණාද? සිත සම්බන්ධයක් නැහැ. ඒවා ඍතුජ රූප. ඒතර ආන් වගේ ඍතුවෙන් මේ කයේ රූප හට ගන්නවා. දැන් අපි හිතමුකෝ දැන් හොඳට ඔය සීතල රටවල් වල ඉපදෙන කට්ටිය ස්වභාවයෙන්ම බොහෝ විට හැම සුදුයි. අන්න ඒවා ඍතුවෙන් හටගත්තා. හරි? ඊට පස්සේ ඒ සමහර රටවල් වල උපදුනාම ස්වභාවයෙන්ම අඟුරු කෑල්ල වගේ. ඒවා ඍතුජ රූප. නේ? අන්න. එතකොට ඒවා ඍතුජ රූප. දැන් අපි වුණත් ඉතින් අවුරින්ගක්වත් වැදෙන්නේ නැතුව එහෙම හිටියොත් එහෙම ටික දවසක් යනකොට ටිකක් මේකේ ස්වභාවය මොකද වෙන්නේ? කළු වෙලා ආපාට වෙලා තියෙන එක වෙනස් වෙලා. ඒක තමයි ඒ ඍතුව අනුව වෙනස් වෙනවා. ඍතුජ රූප. තේරුණාද? ඊළඟ එක චිත්තජ රූප. සිත නිසා හටගන්න දේවල් චිත්තජ රූප. දැන් ඔන්න හිතේ රාගයක් එනවා. රාගයට අනුව කය පරිවර්තනය වෙන්නේ නැද්ද? කය වෙනස් වෙන්නේ නැද්ද? අන්න ඒව චිත්තජ රූප. තරහ වෙනකොට දත් මිටි කනවා, ඇස් දෙක ඔරවලා බලනවා, වෙවුලනවා, ඒව මොනවද? චිත්තජ රූප. දැන් මේ අත ඔසවන එක මොකද්ද? ඒවා චිත්තජ රූප. නින්ද චිත්තජ රූපයක් නෙවෙයි. මම මේ කියාගෙන හිටපු ඒවා. එතන වචන සිතින් හටගන්නවා චිත්තජ රූප. මේ අත උස්සන පාත් කරන සේරම චිත්තජ රූප. තේරුණාද? ඊට කර්මජ. කර්මජ රූප කියන්නේ කර්මයෙන් හටගත්තේ. මොකද්ද? ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ මොකද්ද? කර්මෙන් හටගත් එක. කර්මජ රූපයක්. పూర్වාත්මේ පුරුෂයෙක් වීම සඳහා කළ කුසලයේ නිසා පුරුෂෙක්. పూర్වාත්මේ ස්ත්‍රියක් වීම සඳහා කළ අකුසලයේ නිසා ස්ත්‍රියක්. හිතුව කුසලයේ කියයි. කළ අකුසලයේ නිසා ස්ත්‍රියක්. මනුස්ස වෙන්න පින තිබ්බා. පිරිමියෙක් වෙන්න පින නැහැ. බලන්න බුදුහාඳුර මාතුගාම කියන සූත්‍රයේදී පෙන්නනවා පිරිමින්ට නැති දුක් පහක් ස්ත්‍රීන්ට තියෙනවා කියලා. පිරිමින්ට නැති දුක් පහ. පංච දුක කියන්නේ. ඔන්න කොල්ලා මේක පංච දුකක් එහෙම කියලා කියන්න එපා. පංච දුක පිරිමින්ට නැහැ. පිරිමින්ට තියෙන්නේ 10 දුක්. හරි. ස්ත්‍රීන්ට තියෙන්නේ මොකද්ද? පංච දුක්. 10 දුක් ස්ත්‍රීන්ටත් තියෙනවා පිරිමින්ටත් තියෙනවා. හරි. පිරිමින්ට නෑ පංච දුක්. පංච දුක් නෙමෙයි මේක පංච දුක කියලා කියන්නේ. පංච දුකක් කියලා කිව්වට කවන්නේ නැහැ ස්ත්‍රියට.
දැන් උපාද මාත්‍යා නෝනනේ ඒ පංච දුකක් නියුවට කවන්නේ. හැබැයි Tamanට පංච දුකක් කියලා කියා ගන්න එපා. එතකොට ඔන්න ඒවා පාපේ විපාක. එතකොට මේ ස්ත්‍රී පුරුෂ භාවයේ කර්මජ රූප. ඊළඟට හරද වස්තු රූපේ, වත්තු රූපේ කර්මජ රූප. ඊළඟට චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද ආදී මේවා කර්මජ රූප. ඒවා කර්මයෙන් උපන්. මේ ශරීරයේ මේ රූපය මේ ස්වභාවය ඒ කර්මය. තමන්ගේ කර්මය. දැන් සමහර කට්ටිය ඉන්නව කොහමද? අඟුරු කෑල්ල වගේ. කළුම කළුයි. ඒ කර්මය. සමහරු ඉන්නවා මඤ්ඤො කාලේ පොතු කැලෙවවා වගේ. නේ නැද්ද? අයව කර්මය. ඒ වගේ ඒවා කර්මෙන් උපදින රූප. ඊට පස්සේ සමහරු ඉන්නවා මාතයි බෙල්ල නැහැ. බෙල්ලක් නැහැ කඳ උඩ තමයි ඔළුව තියෙන්නේ. නැද්ද එහෙම කට්ටිය? නැද්ද? තියෙනවා. තැන් වලින් දැන් බඩ ඉස්සරහට ඇවිල්ලා. නේ? ඔව්. කෑලි එල්ලෙනවා. නැද්ද එහෙම කට්ටිය? මහතයි. එහෙම ඉන්නවා. ඒව කර්මෙන් හටගන්නේ. අන්න. ඒකට සමහරු ඉන්නවා උසායි. කෙට්ටුයි නේ. ඔව්. ඇටසැකිල්ල විතරයි. ඒව ඔක්කොම මොනවද? කර්මෙන්. ඉතින් බලපුවාම මේ කටු දිහා බලමු එක එක්කිනා එක එක විදිය. ඒ කියන්නේ එක එක්කිනාගේ කර්ම නානත්වය තමයි ඔය තියෙන්නේ. නානත්ත කාය. ඔව්. නිදාකාර කයවල ඒ කර්ම නානත්වය තමයි රූප නානත්වයට හේතුන සත්ත්වකය. අන්න එහෙම. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහරු ඉන්නවා කොහමද? බොහොම ලස්සනයි. වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. වැඩිය උසයි කියන එක ලස්සනක් නෙවෙයි, වැඩිය මිටි කියන එක ලස්සනක් නෙවෙයි. වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. ඔන්න බුදුහාමුදුරුවෝ ලස්සන කියනවා. දැන් තමන් ළඟ ඒ ගතිය තියෙනවා නම් හිතා ගන්න. ඔන්න කොල්ලා වැඩිය උසත් නැහැ, වැඩිය මිටිත් නැහැ. වැඩිය මහතත් නැහැ, වැඩිය කෙට්ටුත් නැහැ. වැඩිය කළුත් නැහැ, වැඩිය සුදුත් නැහැ. අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ලස්සන කියන්නේ. අන්න. හැබැයි කාගේ හරි මොකක් හරි අඩුයි. මොකක් හරි තියෙනවා. එක්ක ඇඟිල්ල හරි ඇදයි බලනකොට. හොයාගෙන කියපුවාම. ඒ කර්මයට අනුව. ඒවා කර්මජ රූප. ඉතින් එතකොට ඔන්න ඔය සිත් උපදින රූප උපදින ආකාර 4යි. එතකොට මෙතන විශේෂයෙන්ම ආධ්‍යාත්මික ඉදිරියට යන්න කියන සිතක් පහළ වෙනවා. ඒ නාමය. එතකොට සිතයි සිතුවිලි ටිකයි නාම. එතකොට ඒක ආධ්‍යාත්මික කය. අජ්ජත්තං වා කායේ කායනුපස්සී කියලා කියන්නේ නාම කය දකින්න කියන අර්ථය. තේරුණාද? ඊට නාම කය නිසාම මොකද වෙන්නේ? රූප කයක් උපදිනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? චිත්තජ රූපී වශයෙන් සිත නාමය නිසා සිත නිසා රූප උපදිනවා. දැන් ගමුකෝ අපි ඉදිරියට යන්න කියනකොට කකුල ඔසවන්න කියනවා. දැන් කකුල ඔසවන්න කියන එක උපදින්නේ අර ආධ්‍යාත්මික නාමකයේ නැත්නම් සිතේ අදහසක් පහළ වෙන කකුල ඔසවන්න කියන. එතකොටම ඒ සිත නිසා හටගන්නා වායෝ ධාතුව. ඒ වායෝ ධාතුව මොළයට යොමු වෙලා මොළයෙන් මොකද කරන්නේ? මුළු කය පුරාම අර වායෝ ධාතුව ඒ කකුල නම් කකුල පුරාටම යවනවා. තේරුණාද? එතකොට ඒවා මේ ඇට මිදුළු, නහර අස්සෙන්, ඇට අස්සෙන් හැම තැනින්ම අර ඒ වායෝ ස්වභාවය පැතිරී යනවා. තේරුණාද? එතකොට ඒක තමයි වායෝ ධාතුව. එතකොට දැන් එතන උපදුනේ මොකද්ද? සිත නිසා ඉපදුනා වායෝ. එතකොට මේ ශරීරේ පුරා ඒ කකුල නම් කකුල පුරා පැතිරී යනකොට මොකද වෙන්නේ? එතන ගොඩ නැගෙනවා යම් සැහැල්ලු බවක්. ඒක පඨවි ධාතුව. පඨවි ධාතුවේ
ඕලාරික අවස්ථාව නෙවෙයි සියුම් අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? අර එක් වෙලා තියෙන මාංශ පේශි හොඳට මේ ටික ඔලුවට ගන්න වටපිට බල බල දඟල නිදි කිර කිර ඇහුවට එහෙම තේරෙන්නේ නැහැ. අර මාංශ පේශි දැන් ගුලියට තියෙනවා මොකද වෙන්නේ? ඈත් වෙනවා, වෙන් වෙනවා. මොකද්ද? ආපෝ ධාතුව. තේරුණාද? ඊළඟට ඒ වෙනකොට එතන යම් උණුසුම් ස්වභාවයක් ගොඩනගෙනවා. මොකක්ද? තේජෝ ධාතුව. එතකොට දැන් මෙහෙම පොළවට තද කරගෙන ඉන්නවා කියන එක අර පැතිරිච්ච වායෝ ධාතුව නිසා බුරුල් වෙනවා. ඒ කියන්නේ මොකද උනේ? පඨවි වෙනස් වුණා, පඨවි අනිත්‍ය වුණා, පඨවි ස්වභාවයේ ඕලාරික ස්වභාවය අනිත්‍ය වුණා. දැන් මොකද්ද එතන හටගත්තේ? සිවුම් ඒත් පඨවි. එතකොට මේකේ පඨවි ආපෝ දෙක අප්‍රකට වුණා. තේජෝ වායෝ දෙක දැන් මෙතන ප්‍රකටයි. රත් වීම හා තල්ලු කිරීම කියන ස්වභාවය. ඊට පස්සේ දැන් අරක ඔළුවෙන් යොමු වෙච්ච ඒ වායෝ ස්වභාවය මේක පුරා පැතිරිලා දැන් තියෙන්නේ. දැන් එතකොට හිත තමයි මේක කරන්නේ. නූල යා ළඟ තියෙන්නේ. අර රූකඩනටවන්නේ. තේරුණාද? නූල දාලා නූල ඕන විදියට හොල්ලනකොට මෙයා නටනවා. ඒ වගේ තමයි දැන් හිතින් දැන් කියනවා දැන් ඔකම පැතිරලා තියෙන්නේ. දැන් එතකොට ඔන්න සංඥාවෙන් විඤ්ඤාප්තිය පටන් ගන්නවා. අන්න කාය විඤ්ඤාප්තිය ඇති වෙනවා. දැන් කකුල ඔසවනවා. තේරුණාද? ඒතර මේක මේ බාහිර කාය දැන් ක්‍රියාකාය හටගත්තේ මොකක්ින්දද? ආධ්‍යාත්මික කය නිසා. දැන් තේරුණාද? ඒතර ආධ්‍යාත්මික කය නාම කයයි, බාහිර කය රූප කයයි. එතකොට සමහර අවස්ථාවල ගැඹුරට එනකොට රූප කය නාම කය ආධාර කොට පහළ වෙනවා. සමහර අවස්ථාවල නාම කය රූප කය ආධාර කොට පහළ වෙනවා. දැන් ඇහි සිතක් පහළ වෙනකොට නාමය පහළ වෙන්නේ රූපය ආධාර කොට. ඇයි? ඇහි චක්කු ප්‍රසාදයට බාහිර තියෙන වර්ණ රූපේ රූපාලම්බනේ චක්කු ප්‍රසාදේ ගැටෙනකොටම දැන් බාහිර රූපේ පහළ වුණා. තේරුණාද? එතකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික නාමය එතන උපදිනවා. මොකද්ද? විඥානය. චිත්තජාස්තික දෙක උපදිනවා. එතකොට ඒකට එතන නාමයන්ට ප්‍රත්‍ය වුණා මොකද්ද? රූපය. නාමයන් පහළ වෙන්න රූපේ එතන හේතු වුණා. හැබැයි මෙතන මේ රූපේ පහළ කරන්න ආධාරක වුණා නාමය. ඒතර නාම රූප බැඳිල්ලකුයි මෙතන තියෙන්නේ. සමහර විට නාමම උපද්දනවා. එහෙම ආත්මක් තියෙනවා. සිතුවිලි වලින් සිතුවිලි විතරක්ම උපද යන විවත් තියෙනවා. ඒවා ගැඹුරට යනකොට අපිට ලියා ගන්න පුළුවන්. දැන් ඒතර අජ්ජත් කාය කියන්නේ මොකටද? නාමකයට. නාමකය කියන්නේ මොකටද? චිත්ත චෛතසික දෙකට. කොටින්ම චිත්ත චෛතසික සියල්ල සංග්‍රහ කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්කන්ධ හතරකට. පළවෙනි දවසේම මම බෙදලා පෙන්නුවා මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව වඩන එකක් කියලා. මුල ඉඳලා හරියට අහගෙන ඉන කෙනෙකුට තේරෙනවා. සත්‍යය කියන්නේ ස්කන්ධයක්. එතකොට මේ ලෝකේ ඉන්න සත්වයන්ට ස්කන්ධ පහක් තියෙන සත්තුත් ඉන්නවා, හතරක් තියෙන සත්තුත් ඉන්නවා, එකක් තියෙන සත්තුත් ඉන්නවා. පහක් තියෙන්නේ 11 කාම භූමියේ කාමාවචර සත්වයන්ටයි 16 රූප භූමියේ 15 රූපාවචර සත්වයන්ට ඒ කියන 26 ආකාර සත්වයන්ට පංච උපාදානස්කන්ධය තියෙනවා. ඊළඟට සිව් අරූප ලෝකේ ඉන්න සත්වයන්ට තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම කන්ද හතරයි රූප නැහැ. එතකොට 16 රූප භූමියේ 15ක් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ එකයි. ඒක තමයි රූපේ විතරක් තියෙන ආත්මය අසඤ්ඤතලේ. අසඤ්ඤ සත්‍යයන්ගේ තියෙන්නේ මේ රූපයක් විතරයි.
ඒක චතුර්ථ ධානයේ වඩලා සංඥා විරාග භාවනාව වඩපුවාම තමයි අසඤ්ඤ සත්‍යෝ බවට පත් වෙන්නේ. ඒක කියලා දෙන්න වැඩුවොත්වත් ආයි ඉවරයි නේද? එතකොට මහා කල්ප 500ක් ආයුෂයි. මහා කල්ප 500කින් පස්සේ ආයෙත් වෙන මොකක්වත් දැනෙන්නේ නැහැ. ඔය නිින්දේ වගේ ඔහෙ ඉන්නවා. දැන් ඔහෙ මේ ගලක් තියනවා වගේ තියෙනවා. හැබැයි මහා කල්ප 500කින් ආයෙත් සත්ව ලෝකේ කොතෙන්ද ඊළඟ කර්ම න්‍යායට අනුව යන්න ඉන්න. එතන චිත්ත නිරෝධයක් නෙවෙයි. ඒව බුද්ධ ශාසන නැති කාලවල වල තමයි සංඥා විරාග භාවනාව වඩන්නේ. ඉතින් දැන් සමහර කට්ටියත් නොදන්නකම නිසා සංඥා විරාග භාවනාව වඩලා අසඤ්ඤ ලෝකවල ඉපදෙනවා ගිහිල්ලා. බෞද්ධයෝ කියලා මග වරද්දගෙන. වැඩක් නැති වුණාට දන්නේ නැනේ වැඩක් නැහැ කියලා. ඒ දන්නේ දැන් දන්නේ නැති කට්ටිය එතනම තමයි නිවන කියලා හිතන්නේ. දන්න කට්ටිය තමයි ඒ අත්හරින්නේ. එතකොට දැන් අනිවාර්යෙන් අසඤ්ඤ සත්‍යයන් නිවන් දකින්න බෑ. අරූපී සතර අරූපස්කන්ධ තියෙන සත්‍යයන් සෝවාන් වෙන්න බෑ. සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. පැහැදිලිද? අරූපී බ්‍රහ්මයන් සෝවාන් වෙන්න බෑ. සකදාගාමී අනාගාමී රහත් වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ මෙහි සෝවාන් වෙලා හේ ඉපදුනොත් විතරයි. එහෙදි සෝවාන් වෙන්න බෑ. අන්න එතකොට පංච උපාදානස්කන්ධයක් තියෙන සත්වයන්ට සුවසේ නිවන් දකින්න පුළුවන්. ඒත් දුගතිය හේතුකයන්ට එහෙම නෙවෙයි. සුගතිය හේතුකයන්ට නෙවෙයි. සුගති දි හේතුකයන්ට නෙවෙයි. සුගති ත්‍රි හේතුකයන්ට පමණයි නිවන් දකින්න පුළුවන්. සංසාරේ කළ මහා පිං ඇති සුගති ති හේතුකයන්ට. එතකොට දැන් සත්‍යය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධය. එතකොට මේ පහ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ බෙදනවා දෙකකට. මොනවද? නාම රූප කියලා. එතකොට රූපස්කන්ධේ රූපයයි වේදනා සංඥා සංඛාර විඥාන නාමයයි. පැහැදිලිද? එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන පහෙන් රූපේ රූපස්කන්ධයයි වේදනා සංඥා සංඛාර විඥාන නාමයි. එතකොට හතරක්නේ. ඔය හතර ස්කන්ධයෝ ස්කන්ධ හතරකට සංග්‍රහ වුණේ චිත්ත චෛතසික දෙකයි. චිත්ත එකයි චෛතසික තුනයි. මොනවාද? වේදනා චෛතසිකයයි සංඥා චෛතසිකයයි සංඛාර චෛතසික 50යි. චෛතසික 52යි. ඒ කියන්නේ වේදනා සංඥා චෛතසික දෙක අයිති වෙන වේදනාවටයි සංඥාවටයි. තව තියෙනවා චෛතසික 50ක්. ඒ චෛතසික 50ම ඇතුළු වෙන්නේ සංඛාර චෛතසිකයට. ඒතර චෛතසික හා චිත්ත කියන මෙන්න මේ හතර අරූපස්කන්ධ ඇතුලේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒතකොට මේ හතරට කියනවා නාමකය කියලා. මොකටද? වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාමකයයි රූපේ රූපකයයි. දැන් එතකොට දැන් ඔන්න අපේ හදවත වස්තු රූපය අසුරු කොට විඥාණය එතන සිත පහළ වෙන විඥාණය පහළ වෙනවා. පහළ වෙනකොට එතන චෛතසිකත් පහළ වෙනවා. චිත්ත චෛතසිකවල පහළ වෙන්නේ මොකද්ද? උස්සපන් කකුල. නැත්තම් ඉදිරියට යන්න. පිටුපසට එන්න. වටපිට බලන්න. ඉදිරිය බලන්න. නැත්තම් ඉඳ ගන්න. හිට ගන්න. කතා කරන්න. කියලා පහළ වෙනවා. ඒ ඔක්කොම තාම චිත්ත චෛතසික විතරයි. හිතයි හිතුවිලි පමණයි. තේරුණාද? මොකද ඔළුවට ගන්න ඕනද? මම ඉතින් නිකන් මේ ගැඹුරින් කියන්නේ ඔළුවට ගන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නේ. ඒකින්දයි ඔළුවට ගන්න කියන්නේ. ඉතින් මේ ටික අරගෙන එකපාරට දෙන්න මේවා නැවත අහලා හරියට ඔළුවට ගන්න. ඒකට ඔන්න ඉදිරියට යන්න කියන හිතහා සිතුවිලි පහළ වෙනකොට නේද ඉදිරියට යන්න නම් මොකද කරන්න ඕනේ? කකුල ඔසවන්න ඕනේ, ගෙනියන්න ඕනේ, තියන්න. ඔසවන හිතෙන් ලියන්න බෑ, ගෙනියන හිතෙන් තියන්න බෑ. එහෙනම් ඔසවන එක වෙන එකක්, ගෙනියන එක වෙන එකක්, තියන එක වෙන එකක්. දැන් ඉස්සල්ලාම වෙන්නේ ඉදිරියට යන්න කියන එකෙන් කකුල ඔසවන්න. එතකොට ඔන්න මොකක්ද ඇති වෙන්නේ?
චිත්තචෛතසික දෙක නිසා ඔසවන්න කියන අදහසින් ඔන්න සිතින් උපදිනවා චිත්තජ රූපයක්. මොකද්ද? වායෝ චිත්තගිරිය වායය. අනේ ඒ වායෝ ධාතුව කෙලින්ම යොමු වෙන්නේ මොකද? දැන් මේ හදවතින් තමයි මොලේ ක්‍රියාත්මක සිටි කියනවා. දැන් එයා මුල් කරගෙන දැන් ඥාත අර ඉතර කියවන්න බෑ. අර අපිට දුක හරියට මේවා කියනවා. දැන් අපිට ඕන සංනිවේදනයක් දෙන්න. ලෝකෙටම එකපාර ඒ සංනිවේදනය දෙන්න ඕන. දැන් අපි ඒක දෙන්න බැරි නම් මොකක් හරි මාධ්‍ය ආයතනයක් තෝරගන්න. එකක් හරි එකක් තෝරගෙන මාධ්‍ය දෙන්න පුළුවන් මාධ්‍ය ජාලය තෝරගන්න. ඒ මාධ්‍ය ජාලය හරහා YouTube එක හරි ඉන්ටර්නෙට් එක හරි මොකක් හරි තෝරගන්න Facebook එකේ හරි අක්කලික තෝරගන්න. තෝරගෙන මොකද කරන්නේ? අපේ අදහස දානවා මොකද? අර මාධ්‍ය ඒ ජාලෙ මොකද හරි දානවා. දාපුවාම වෛරස් එක වගේ ඉන්න යනවා. මොකද කරන්නේ? ධර්මයෙන් දැම්මම රණෝම යන්නේ නැහැ. බණ කියනකොට ආහාර ආම්තුරු බැන්න මොනවා හරි කියලා බැන්න නම් එහෙම ওই ටිකට අක්කා යනවා. ලංකාවමයි විනාඩි 5 නේ. දෙන්න දැනගම් බණ කිව්වා ඕක ආන්න යෝතියයිද? කොහොමද දැන් හිතේ ඇති වුණ මේ කකුලොසවනවා කියන එක ඒක හිතට පමණක් කර යුතු බැරි හින්දා යා රූපය අල්ල ගන්නවා. මොකක්ද අල්ලගන්නේ? මොලේ. තේරුණාද? Facebook එක අල්ලගත්තා. හරි YouTube එක වගේ හරි මොකක් හරි එකක් මාධ්‍යයක් හරි වෙබ්සයිට් එකක් හරි අල්ලගත්තා වගේ TV එකක් හරි අල්ලගත්තා මොලේ. දැන් අරයාගේ අදහස පතුරවන්නේ කවුරු වරාද? මොලේ. එතකොට මේ යවුව සංඥාව නැත්නම් මේ යවුව වායෝ ධාතුව මොලේට එයාත් තව ආධාර කරලා එයා තිවුර කරගෙන මොකද කරන්නේ? ඒක මොලේ කියන්නේ රූපයක්. ඒ රූපෙන් අර දුන්න වායෝ රූපය තව තිවුර කරලා එයා ඒක තව ටිකක් යවනවා ප්‍රචාරය කරනවා. කොහෙද? මුළු කකුල පුරාම යවනවා. සෑම තමස් ලේ නාර හැම තැනක් පුරාම අර වායෝ ධාතුව විහිදුවල යවනවා. තේරුණාද? යවනකොටම දැන් තාම හැබැයි නූල තියෙන්නේ මෙතන ඈ. ඒ ආධාරණය වුණාට එයාට ශක්තිය නෑ. එයා අප්‍රාණික රූපයක් පමණයි. එයාට මොකුත් බෑ. මේකන හැන්ඩල් කරන්නේ මෙතන. අන්න එතකොට දැන් මෙතන ඉඳලා මෙතන කියන්නේ දැන් කකුල දක්වාම මේ ජාලාවම තියෙන මෙතන. දැන් ඉතින් මෙතන ඉඳලා මොකද කරන්නේ? සිතුවිල්ල පිට ක්‍රියාත්මක වෙනවා. අන්න එතකොට දැන් අර අතන දැන් වායු ධාතු පැතිරී තියෙනකොට දැන් උපදින කකුල ඔසවන්න කියන සංඥාවත් එක්ක මන්න කාය විඤ්ඤාති රූපය හට ගන්නවා. ඒ කියන්නේ ඔසවනවා. තේරුණා? ඔසවලේ වරෝඩේ කියවලයි. ආයෙත් පටන් ගන්න ගෙනියපන්. ආයෙත් වෙන විදිහ. අර විදිහමයි තියපන්. ඒකට හැම වෙලේම ආධ්‍යාත්මික කාය තියනවා මෙතන බාහිර. අජත්තකයි බාහිර. අජත්තකයි බාහිර. තේරුණා? තොරණ සාධාරණයි අජත්තකයි දකින්න බාහිර කයි. අන්න ඒ දකින්න භාවනා කරන්නේ. මේ ගැඹුරු තැනක්. තේරුණා? පුළුවන් තරම් සරල කරලා කිව්වේ තේරෙන්න ඕන. දැන් ඉතින් මෙයාලට විලම්පක ටිකක් තියෙනවා. විලම්පක ටික අරගෙන එන සම්බන්ධව. දැන් විලම්පක ගන්න වාරයක් පාසා බැයිද නාම රූප දකින්න? දිවේ නාම රූප පහළ වෙන දකින්න බැයිද? එතකොට බොන්න කියලා අත ගේනවා ඒ හැම වෙලේම නාම රූප දකින්න බැයිද? පුළුවන්. ආධ්‍යාත්මික කායයක් දකින්න පුළුවන් මෙතන බාහිර කාය දකින්න. එහෙනම් දැන් දකින්නේ ආධ්‍යාත්මික කාය වශයෙන් නාම කාය බාහිර කාය වශයෙන් රූප. නාම කාය රූප කාය දෙකම දකින්න භාවනා කරමින් ඉන්නවා. හරි? ඒවත්